නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය දක්ෂාණන් වහන්සේලාට මහා සංඝරත්නයන් අවසරයි සත්‍යහල් සම්පන්න කාර්මික දිනතුනි හැම දිනම අද දවසේදී බොහෝම වමනාවෙන් බොහෝ වැඩ කටයුතු රාශියක් තමයි ජීවිතයේ තියෙනකොට ඒ හැම දෙයක්ම පස්සේ ඉස්සරලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මූලික කරගෙන ධර්ම මාර්ගයේ ධර්ම ප්‍රතිපදාව පිළිබඳව යම් අවබෝධයක් යම් නුවණක් ඇති කරගෙන මේ අදහසින් අද දවසේදී මේ පැමිණිලා මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. අපි පහුගිය කාලේ පුරාවට සාකච්ඡා කරගෙන ආවා සම්බාස්ව සූත්‍රය ආශ්‍රව ධර්මතා පිළිබඳව. ආශ්‍රව කොහොමද ප්‍රහාණය කරන්නේ කියන ක්‍රමය එතනදී සාකච්ඡා කරනකොට අපේ ජීවිතය තුළ අපිට හමු වෙන කාමාශ්‍රව, භවශ්‍රව, විචාරශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන සතර වර්ගයක් වූ ආශ්‍රව ධර්මතාවයන් අපි කතා කළා. මේක විචාරශ්‍රවේ නැතිනම් දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව ධර්මතා ටික පිළිබඳවයි කතා කළේ. දර්ශනීය පහ කළ යුත්තේ ආශ්‍රවය දර්ශනීය වැරදුණු තැන තියෙන ආශ්‍රව ධර්මතා ටික. දර්ශනීය කියන එක සරලවම කිව්වොත් නිර්වචනය කළොත් දැක්ම හරිගස්සගෙන හදාගන්නට ඕනේ වැරදි දැක්මක් තියෙන තැනක. එතකොට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික සම්පූර්ණයෙන්ම ඇති වෙන්න හේතුව තමයි මේ දැක්ම වැරදුණු කම. මේ ආශ්‍රව ටික පවතින හේතුව සම්පූර්ණයෙන්ම අපේ දැක්ම වැරදුණු කම. එතකොට අපේ දර්ශනය අපේ දැකීම වැරදුණු තැන පිළිබඳව අපි ටිකක් විමසලා බලන්න ඕනේ. අපි විවිධ පරියායන්ගෙන් විවිධ ක්‍රමයන්ගෙන් අපි ඒ ගැන යම් තරමකට සාකච්ඡා කරමු. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔස්සේ අපි කතා කළා දුක ගැන කතා කරනකොට මේ දුක පිළිබඳව අපේ කෙබඳු දැක්මක් තුළද මොන විදිහේ දර්ශනයක් තුළද අපිට වැරදි දැක්මක් අපේ ජීවිතයට ඇති වෙන කියන එක පිළිබඳව. එතනදි බොහොම වැදගත් කියලා හිතෙන දර්ශනීය සම්බන්ධව කරුණු ටිකක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් ප්‍රතිසම්පදා මාර්ගප්‍රකරණයේම ධර්මතා ටිකක් ඔස්සේ මෙතනදී මුලින්ම අපි මතක් කරගන්න ඕනේ මේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දර්ශනයෙන් පහ කළ යුතුයි කියලා කියන්නේ දැක්මෙන්ම පහ කළ යුතුයි කියලා කියන්නේ අවබෝධයේ තුලයි මේ ආශ්‍රව කොටස ප්‍රහාණයට ලක් වෙන්නේ. අවබෝධය කියලා කියන්නේ ප්‍රඥාව නුවණ නැතිනම් අපි මේ ඇති කරගන්න ටිකට කියනවා තව වචනකින් සත්‍ය ඥානය කියලා. සත්‍ය ඥානය තුලයි මේ ආශ්‍රව ධර්මතා ටික ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මත්තේ හිස්මෙන්නේ මේ ටික ඇති කෙනාට මේ දර්ශනය ඇති කෙනාට අපි හැමෝම නිවන් දකින්න උත්සාහවත් වෙන ගමනක නිවන මූලිකත්වයේ කරගෙන යනකොට යන තැන යන ක්‍රමයක් නොදැන අපි විවිධ දේවල් කළාට ඇත්තටම අද දවසේදී නිවන මූලික කරගත්තාම අපිට අවශ්‍ය වෙන එකම දේ මූලික වශයෙන් අවශ්‍ය වෙන දේ ප්‍රඥාව කියන දේ නැතිනම් සත්‍ය ඥානය කියන තැන.
මේ සත්‍ය ඥානය තුළ අපිට ගෙනල්ලා දෙන්න ඕනේ සම්පූර්ණම ලොකු දර්ශනයක් අපේ ජීවිතය පිළිබඳව. මේ ජීවිතය පිළිබඳව ගෙනල්ලා දෙන දර්ශනය ගැන අපි කතා කරේ අපිට වැරදුනේ මොන තැනද කියන එක පිළිබඳව. එතකොට අපි ඒකේ වැඩිදුරට සාකච්ඡා කළා දිට්ඨි නැතිනම් දෘෂ්ටි පිළිබඳව දිට්ඨි ධර්මතා ටික පිළිබඳව. මේ දිට්ඨිය ගැන කතා කරනකොට මේ කොටස තියෙන්නේ පටිසම්භිදා මංගලස්කරණේ දිට්ඨි කතාවල දෘෂ්ටිය පිළිබඳව නැතිනම් ලෝකේ තියෙන දෘෂ්ටි දර්ශනවාද පිළිබඳව තියෙන කතාව. එතකොට මේකෙදී විවිධාකාර දෘෂ්ටි විවිධාකාර දැකීම් පිළිබඳව කතා කරනවා. හැබැයි මේ ඔක්කොම අපේ ජීවිතයට අදාළව හෝ මාර්ගයේ වඩනකොට අපි වැටෙන්න පුළුවන් වලවල් ටික ගැනයි කොටින්ම මේ කතා කරන්නේ. කෙනෙක් ප්‍රතිපදාව වඩනකොට එයා වැටෙන්න පුළුවන් වලවල් ටික සහ දැන් ඉන්න වල මොකද්ද කියන එක ගැනයි මේ කතා කරන්නේ. ඒකින් ගොඩනගින්න ඕනේ, නගින්න ඕනේ ක්‍රමවේදය මොකද්ද කියන එක. එතකොට මේකෙදි පළවෙනිම සාකච්ඡා කරන දිට්ඨිය තමයි අස්සාද දිට්ඨිය. අස්සාද දිට්ඨිය අපි ගොඩක් වෙලාට දෘෂ්ටි අහලා තියෙනවා, සක්කාය දිට්ඨිය මේ වගේ දෘෂ්ටි අහලා තියෙනවා. මේක අලුත් දිට්ඨිය අස්සාද දිට්ඨිය. අස්සාද දිට්ඨිය කියලා කියන්නේ ආස්වාද දෘෂ්ටිය. ආස්වාද දෘෂ්ටිය කියලා කියන්නේ රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි, ස්පර්ශේහි යම් ආස්වාදයේ දක්නා බවක් තියෙනවා නම් මේක ආස්වාදේ. මේක විස්තර කරනවා යම් රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. රූපේ නිසා රූපය ඇසුරු කරගෙන යම් සුවයක් සොම්නසක් දැනෙනවා නම් මේ දැනෙන සුවය සොම්නස ඒක කියනවා ආස්වාදේ කියලා. මේ සුවය සොම්නස රූපය ගැන තියෙන සුවය සොම්නස කියන එක අභිනිවේෂ පරාමාසෝ කියලා වචනයක් තියෙනවා. අභිනිවේෂ පරාමාසය. අභිනිවේෂ පරාමාසය. පරාමාස කියන එක අපිට හුරු වචනයක්. මොනවද පරාමාස? තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරනවා, පරාමර්ශණය කරනවා, නැතිනම් අපි මෙහිම අත ගන්නවට කියනවා පරාමර්ශණය කරනවා කියලා. තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඒ තුල හැසිරෙනවා. ඒ තුල යෙදෙනවා, සංහා කරනවා, දර්ශනීය විදිහට ඒ තුල යෙදෙන එක කියන පරාමාස කියලා. මේක අභිනිවේෂ පරාමාස. අභිනිවේෂති කියලා කියනවා හොයනවා, ඒ තුල යෙදිලා හොයනවා. අභිනිවේෂ පරාමාසයේ ඒ තුල හොයමින් හැසිරෙනවා. ඒ තුල හොයමින් හැසිරෙනවා. එතකොට දැන් ආස්වාදයක් තියෙනවා රූපේ. රූපේ ආස්වාදය අනුව හොයමින් හැසිරෙනවා. අන්න ඒක තමයි දිට්ඨිය. ඒක බොහොම වැදගත් කාරණයක් කියනවා මේකෙන්. දිට්ඨින අස්සාදෝ අස්සාදෝන දිට්ඨි අඤ්ඤා දිට්ඨි අඤ්ඤෝ අස්සාදෝ. ආස්වාදයේ දෘෂ්ටිය නෙමෙයි, දෘෂ්ටි ආස්වාදයේ නෙමෙයි, ආස්වාදයේ අනික දෘෂ්ටි අනික. ආස්වාදයේ දිට්ඨිය නෙමෙයි, දිට්ඨි ආස්වාදයේ නෙමෙයි, ආස්වාදයේ අනිකක්. දිට්ඨිය තව එකක් තියෙනවා. යාච දිට්ඨියෝච ආස්වාදෝ අයං උච්චති ආස්වාද දිට්ඨි. යම් දෘෂ්ටියක යම් ආස්වාදයක තියෙනවා නම් මේ දෙකම එකට කරලා තියෙනවා ආස්වාද දිට්ඨිය. එතකොට අපේ ජීවිතය තුළින් මේක ටිකක් බලනකොට රූපේ ආස්වාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ නෑ කියන්නේ යන්නේ. මහණෙනි මේ රූපේ ආස්වාදයක් නැත්නම් නයිදන් සත්තා සාරජ්‍යයෙන් සත්‍යය මේක ඇලෙන්නේ නෑ. මේක රූපේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ දැකලා තමයි සත්‍යය මේක ඇලෙන්නේ. මේ රූපේ ආස්වාදයක් නැත්නම් ඇලෙන්නේ නෑ. ආස්වාදේ දැකලා ආස්වාදයක් තියෙන නිසායි ඇලෙන්නේ. ඒ ආස්වාදයේ බොහොම කෙටි ආදීනවේ බහුලයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. පළඟටියට පහන් දැල්ල ආස්වාදයක්. පළඟටිය බොහොම කැමැති පහන් දැල්ලට. පහන් දැල්ලට කැමැති නිසායි පළඟටිය පනින්නේ. පහන් දැල්ලෙන් ආස්වාදයක් නැතිව නෙමෙයි, පහන් දැල්ලෙන් ආස්වාදයක් තියෙනවා.
හැබැයි තියෙන ආස්වාද ලබා ගන්න යනකොට හැබැයි ආදීනවේ නොමිලේ ලැබෙනවා. පිච්චීම දුක නොමිලේ ලැබෙනවා. හැම වෙලාවකදීම රූපේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ ලබන්න යනකොට ඒත් එක්ක තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දුක් ටික නොමිලේ හම්බෙනවා. රූපේ ආස්වාදයේ නැතුව නෙමෙයි කියන්නේ. එතකොට හැම වෙලාවකදීම රූපේ ආස්වාදයේ තව එකක් ආස්වාදයේ අනු යන දිට්ඨිය තව එකක් කියනකොට අපේ ජීවිතය තුළ හොඳට මේ කාරණාව දකින්න. අපිට රූපය කියන එක තුළ දරුවා කියලා එන සතහන තුළ දරුවා කියලා දකින්න බව ආස්වාදයක්. දරුවා කියලා හම්බෙන රූපය ආස්වාදයක්. මේක දික්තිය නෙමෙයි මේක ආස්වාදය. ආස්වාදයට ඇලෙනවා ආස්වාදයට තණ්හා කරනවා ඒක වෙනම දෙයක්. දික්තිය ලක්ෂණය හැම වෙලාවකදීම දර්ශනීය ලක්ෂණය අභිනිවේෂ පරාමාසයයි. ඒක අභිනිවේෂ පරාමාස කියන්නේ මොකද්ද? අභිනිවේෂය කියලා කියනවා හොයනවා ඒ තුල හැසිරෙනවා. පරාමාසයේ ස්පර්ශ කරනවා හොයමින් හැසිරෙමින් මේ තුල ස්පර්ශ කරනවා. දැන් දරුවා කියන එක ඇහැට පේනකොටම ඒක Tamanට ප්‍රියමනාප දරුවා වූ රූපයේ හැටියටයි දැනගන්නේ. දැනගන්න තැන දිට්ඨිය මොකද්ද? අභිනිවේෂ පරාමාසය Taman ආදරය කරන පුංචි කාලේ ඉඳලා හදාගත්ත බොහොම ආදරණීය දරුවා හැටියට ඒ රූපේ තවදුරටත් හැසිරෙනවා තවදුරටත් හොයනවා. එතකොට ඒකට කියුවා අභිනිවේෂ පරාමාසය. ඒක තමයි දිට්ඨිය. දරුවා වස්තුව ආස්වාදයේ ඇති වස්තුව දරුවා තුල හොයනකම දැන් මේ ආස්වාදයේ හොයන්නේ මොකෙන්ද? දරුවගේ. ආස්වාදය ලැබුණේ කොහෙටද? මනසට. දරුවා දකින්නකොට අනාත්ම රූපේ දරුවා දකින්නකම නිසා විනා ගියේ සතුට ඇති වුණේ කොහෙටද? හිත පැත්තේ. මනසයි සතුට කරගත්තේ මනස ගැනයි හිත සන්තුෂ්ටියක් ලබාගත්තේ. මේ ලබාගත් සතුට හොයන්නේ කොහෙන්ද? අභිනිවේෂය රූපේ. ආපහු හොයන්නේ රූපේ තුලින්. පරාමාසය අනේ ආදරණීයම දරුවා මෙයින් ඉන්නවා. නැවත ඒ ගැන දැක ගන්නවා. හැම වෙලාවකදීම මෙහෙන් එන දේ අරබයා මෙහි සැපසහගත සංඥාව විඳිනකම අස්සාදයේ තුලත් අවිද්‍යාව තියෙනවා. ඇයි අවිද්‍යාව කියලා කිව්වේ? මෙහි උපදින සංඥාව මෙහි කියලා නොදන්නාකම නිසා රූපේ අනිත්‍ය නොදන්නාකම නිසා රූපෙට සංඥාව දාලා රූප සංඥාවක් හදාගෙන රූප සංඥාව විඳිනවා. තේරෙනවද? රූපය ඇති තැනක අනාත්ම වර්ණ සතහන ඇති තැනක හිතට දැනගන්නේ මොකද්ද? රූප සංඥාවක්. චක්කු ප්‍රසාද විඳින එක ගැන කියලා අපි කතා කළා. අන්නේ චක්කු ප්‍රසාද විඳින එක හරහා ආපු සංඥාවකුයි දැනගන්න සංඥාව අරබය හිතනකම තමන්ගේ මනසේ හිතනකම තියෙන්නේ රූප නිමිති හිතන්නේ. දැන් රූප නිමිති හිතනවා අර සංඥාවට වහනවා ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියන්නේ හැම වෙලාවකදීම ප්‍රිය දරුවා කියන සංඥාවෙන් රූප සංඥාවෙන් වහනවා. සංඥාවට රූප තිබුණේ නැහැ. සංඥාවට රූප තිබුණාද? සංඥාව දැනෙන්නේ කොහෙටද? හිතට, මනසට. මනසට දැනුණු සංඥාවට රූප ධර්මතා යෙදුනේ නැහැ. රූපේ යෙදුනේ නැහැ. රූපය නොයෙදුණු තැනක සංඥාවට රූපේ යෙදුනේ මනසින්. කේක් කැලට අයිසින් ටික දැම්මා. මනසින් මේ කේක් කැලට අයිසින් ටික දැම්මයි ඒකයි කරේ. එතකොට දැන් රූප සංඥාව රූප කරගත්ත. දැන් ඉතින් කියන රූප සංඥා කියලා. සංඥාව රූප කරගත්ත නිසා දැන් ඉතින් කියන රූප සංඥාව කියලා. දැන් රූප සංඥාව ආස්වාදේ. දැන් දරුවා විඳිනවා. දැන් දරුවා කියලා මෙහි විඳිනකම තාම එළියෙන් හොයන්නේ. තාම එළියෙන්
හොයන්නේ. දරුවා විඳිනකම වෙනම දෙයක්, විඳින දරුවා එළියෙන් හොයනකම තවත් එකක්. දරුවා මෙහි විඳිනවා, දරුවා ගැන සතුටු වෙනවා, සතුටු වෙන දරුවා එළියේ රූපේ තුලක වෙනවා. එතකොට අන්න අභිනිවේෂණය හේවීම රූපේ පැත්තේ අභිනිවේෂ පරාමාසය කියන්නේ. මේක අභිනිවේෂ පරාමාසය. එතකොට ඒක දිට්ඨිය. දර්ශනීය වැරදුනේ අපිට. මෙහෙම අපේ ආස්වාදයේ ආස්වාද දේ දැක්කා එන්නේ කියන දේ හැටියට. එතකොට මෙන්න මේකට කියනවා ආස්වාද දිට්ඨිය. දැන් ආස්වාදයේ එකක්, දිට්ඨිය තව එකක්. ආස්වාදයේ දිට්ඨියයි එකතු කරලා ගත්ත තැන ආස්වාද දිට්ඨිය. කේක් කෑල්ල එකක්, අයිසින් ටික තව එකක්, අයිසින් ටික දාලා ගත්තාම අයිසින් කේක්. කේක් කෑල්ල එකක් නිකන් කේක් කෑල්ල තව එකක්, අයිසින් ටික තවත් එකක්, අයිසින් ටික දාලා ගත්තාම දැන් හම්බෙන්නේ අයිසින් කේක්. ආස්වාදයේ තව එකක්, දිට්ඨිය තව එකක්. දිට්ඨිය ආස්වාදයේ පැත්තට දාලා එළියෙන් ඒකේ තවදුරටත් අභිනිවේෂ පරාමාසයේ එළිය පැත්තෙන් හොයනකොට දැන් අයිසින් කේක්. දැන් ආස්වාද දිට්ඨිය. දැන් අපිට මේ දිට්ඨි සහගත කෙලෙස්ේ දුරු කරගන්න කියලා කියන්නේ ඔන්නෝයි දර්ශනයයි ඉස්සෙල්ලා දුරු වෙනවා. තාම ආස්වාදයේ දුරු කරගෙන නෑ. ආස්වාදයේ දුරු කරගන්න වෙනම පෙන්නනවා. තව සංවර කරගatiya යුතු ආස්වාද ටිකෙන් මේ පැත්තෙන් පෙන්නනවා. මේ කතා කරන්නේ දැන් අපිට අදාළ දිට්ඨිය. දිට්ඨි සහගත කෙලෙස් ටික නැති වෙන්නේ. එතකොට දිට්ඨිය මොනතරම් බලවත්ද ජීවිතේට දෙයක් කරලා තියනවද කියන එක ගැන ආයෙ කතා කරනවා. ආස්වාද දිට්ඨි නිකන් දිට්ඨියක් නෙමෙයි. ආස්වාද දිට්ඨි මිච්ඡා දිට්ඨිය. ආස්වාද දිට්ඨිය කියන එක මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨි දිට්ඨි විපත්ති. යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා මෙයාට කියන දිට්ඨි විපත්තිය කියලා. මෙයා දෘෂ්ටි විපත්තියකටපත් වෙලා. විපතක් වෙලා මෙයාට. දිට්ඨියෙන් විපතක් වෙලා. කාය දිට්ඨි විපත්තිය සමන්නාගතෝ පුද්ගලෝ දිට්ඨි විපන්නේ. ඒ දෘෂ්ටිය සමන්නාගත පුද්ගලයාට කියනවා දිට්ඨි විපන්න පුද්ගලයා, දෘෂ්ටියෙන් විනාශයටපත් වෙන පුද්ගලයා කියලා කියනවා. දිට්ඨි විපන්නෝ පුද්ගලෝ නසේවිතබ්බෝ. දිට්ඨි විපන්න පුද්ගලයා, දෘෂ්ටියෙන් විනාශ වුණු පුද්ගලයා නසේවිතබ්බෝ අසුරු කරන්න සාහියන. සේවනය කරන්න සාහියන. දැන් ඕගොල්ලෝ මේ අසුරු කරන්න බෑ. නෑ බහිතබ්බෝ. සේවනය කරන්න එපා, භජනය කරන්න එපා, පෛරු පාසනය කරන්න එපා, පිළිල කතා කරන්න එපා. සංකීර්ත හේතු ඇයි එහෙම කියන්නේ? දිට්ඨි හිස්ස පාපිකා. ඔහුගේ දෘෂ්ටිය පාපී. දෘෂ්ටිය දර්ශනය පාපී. යෝ දිට්ඨිය රාගෝ. යම් මේ දර්ශනය නිසා එයාට යම් රාගයක් තියෙනවා නම් තෝන දිට්ඨි. ඒ රාගය දිට්ඨිය නෙමෙයි. දිට්ඨින රාගෝ. රාගයේ දිට්ඨිය නෙමෙයි, දිට්ඨිය රාගය නෙමෙයි. ආපේ හදනවා. අඤ්ඤා දිට්ඨිය අඤ්ඤා රාගෝ. රාගය තව එකක්, දිට්ඨිය තව එකක්. යාච දිට්ඨි සෝච රාගෝ යෝච රාගෝ යම් මුචිත දිට්ඨි රාගෝ. දිට්ඨියයි රාගයයි එකතු කරලා අරගෙන දැන් කියනවා දිට්ඨි රාගයයි කිංකේ. සායිච්ච දිට්ඨිය තේනච රාගේන සමන්නාගතෝ පුද්ගලෝ දිට්ඨි රාග රත්තෝ. ඒ පුද්ගලයා දෘෂ්ටිය තුල දැන් ළමයා මේ කිව්වේ මේ ටික පැහැදිලි කරගන්නකො ඉස්සෙල්ලා. එයාගේ දෘෂ්ටිය පාපී කියලා කිව්වා. පාපී පුද්ගලයාගේ මොකද්ද ඒ පාපී කියලා කියන්නේ? යෝ දිට්ඨිය රාගෝ. එයා දෘෂ්ටිය නිසා රාගය ඇති කරගෙන තියෙනවා. සෝන දිට්ඨි. ඒ රාගය කියන්නේ දිට්ඨිය නෙමෙයි. දිට්ඨිය කියන්නේ රාගය නෙමෙයි. ඒක පැහැදිලි. එතකොට ඒක දැන් දරුවා ගැන කැමැත්ත ඇති කරගෙන තියෙනවා. දැන් කැමැති කොහෙන් ඉන්න දරුවටද? එළියේ ඉන්න දරුවට. දැන් කෙලින්ම එළියේ ඉන්න දරුවට තමයි කැමැති. එතකොට දැන් එළියේ ඉන්න දරුවට කැමැති කියන එක ආස්වාදයේ පැත්තෙන් රාගයක් ඇතිලා තියෙනවා, කැමැත්තක් ඇතිලා තියෙනවා, දික්තියක් වැරදිලා තියෙනවා. දැන් ඒකට කියනවා දික්ති රාගය කියලා. දික්ති රාගය ඇති පුද්ගලයාට කියනවා දික්ති රාග රත්තෝ. දික්ති රාගයෙන් රක්ත වෙලා කියනවා. මොකද්ද දික්ති රාග රත්තේ? දැන් එළියේ ඉන්න දරුවා ගැන හිත ඔයගොල්ලන්ට රත් වෙන්න පුළුවන්.
දරුවා ආවද දන්නේ, කෑවද දන්නේ, මොනව කරනවද දන්නේ, ලෙඩ වෙලාද දන්නේ, කොහොමද දන්නේ? දැන් ඕන තරම් ප්‍රශ්න දරුවා විතරක් නෙවෙයි. ගෙදර නෑදෑයෝ, හිත මිතුරෝ, අනිත් පුද්ගලයෝ අමනාප වෙන්න පුළුවන්, ප්‍රියශීලී වෙන්න පුළුවන් ඕනම තැනක දැන් දික්ටි රාග රක්තෝ. දෘෂ්ටියෙන් රාග රක්ත වෙලා. දික්ටි රාග රක්තෝ දිට්ඨි රාග රත්තෝ දිට්ඨ රාග රත්තේ පුද්ගලේ දින්නම් දානන්න මහත්ඵලං හේතුන මහානිසංසං සංකේත හේතු දිට්ඨි චිත්තපාතික දෘෂ්ටි රාග රත්ත පුද්ගලයා දෘෂ්ටි රාග රත්ත පුද්ගලයා කෙරෙහි දෙන දාණය මහත්ඵල නෙවෙයි කියනවා. දානයක්වත් මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. එබඳු කෙනෙකුට දෙන දානයක්වත් මහත්ඵල වෙන්නේ නැහැ කියනවා. මහත්ඵල වෙන්නේ මහත් ආනිසංස වෙන්නේ. සංකේත හේතු දිට්ඨි චිත්ත පාතික එයාගේ දෘෂ්ටිය පාපි දෘෂ්ටියක් තියෙනවා. ආසාද දිට්ඨි මිච්ඡා දිට්ඨි දැන් අපි ආසාද දෘෂ්ටියෙන් කතා කරගෙන යන්නේ. ආසාද දිට්ඨිය කියන්නේ එක මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිකත් පුද්ගලස්ස ද්වේෂ ගතියෝ. ඒ මිච්ඡා දිට්ඨික පුද්ගලයාට ගති දෙකක් තියෙනවා. නිරේයෝවා තිරච්ඡානය වුණා. නිරේවා හරි තිරසංගත යෝනිය හරි. මිච්ඡා දිට්ඨිකත් පුද්ගලස්ස යංචේව කාය කම්මං යථා දිට්ඨි සමත්තං සම්මා දිට්ඨින යංච වචී කම්මං. දැන් ඔය විදිහට ඔය කාරණා ටික පෙන්නගෙන යනවා. ඒ පුද්ගලයා නියත පුද්ගලයෙක් නෙමෙයි අනියත පුද්ගලයෙක්. ඕන වෙලාවක මේ ගති දෙකටපත් වෙන්න පුළුවන්කම තියෙන පුද්ගලයෙක්. දැන් හේතුව පැහැදිලිද? ඇයි මේ ගති දෙකටපත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ? කොටින්ම අසුරු කරන්නවත් පාඩියි. අසුරු කරනවා එපා කිව්වා. ඇයි අසුරු කරන්න එපා කිව්වේ? දිට්ඨි හිස්ස පාපිතා. එයාගේ දර්ශනීය පාපි. එතකොට මේ කතා කරන්නේ අසුරු කරන්න එපා කියන එකෙන් ඒ දිට්ඨිය සහිත පුද්ගලයා අසුරු කරන්න එපා. හැම වෙලාවකදීම ඒ දිට්ඨිය නැති කරන්න පුද්ගලයා අසුරු කරන්නේ. කියන්නේ සම්මත ලෝකෙන් අපි පුද්ගලයා අසුරු කරනවා කියන තැනින් ගත්තාම දැන් අසේවනාච බාලානන් බාලය අසුරු කරන්න එපා. දැන් බාලය අසුරු කරන්න එපා නම් දැන් කොහොමද අපි තව කෙනෙකුට බණ කියලා දෙන්නේ? ඒ දැන් බාලය අසුරු කරන්න බෑ මට. දැන් මට වෙන්නේ මගේ මට්ටමේ කෙනෙක් එක්ක කතා කරන එක විතරයි මට කරන්නේ. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න සේවනාච බාලානන් න්‍යාය සේවනය කරන්නේ මට. එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේට අපිට බණ කියන්න බෑ. අසේවනාච බාලානන්. මහතන් වහන්සේට අපිට බණ කියන්න බෑ අසේවනාච බාලානන්. ඒ අර්ථයෙන් නෙමෙයි කියන්නේ. ඇයි බාලය කියන්නේ? බාල ලක්ෂණ ටික නිසායි බාලය කියන්නේ. බාල ලක්ෂණ ටික ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. බාල ලක්ෂණ ටික ඒ බාලය ඇසුරු කරන්නේ බාල ලක්ෂණ ටිකත් එක්කම වුණොත් අන්න ඒ විදිහට ඇසුරු කරන්න එපා. බාලය ඇසුරු කරන්න බාල බව දුරු වෙන විදිහට එයාගේ තමන්ගේ ඒ විදිහටම දැන් දික්ටි සාධක පුද්ගලයන් බජිතබ්බෝ න පෛරුපාස්තබ්බෝ එයාව භජනය කරන්න එපා. එයාව පෛරුපාසනය කරන්න එපා. එතකොට සේවනය කරන්න එපා කිව්වා. දැන් එතකොට දැන් මේ සේවනය කරන්න එපා. එයාගේ දික්ටි අනුව ගිහිල්ලා සේවනය කරන්න එපා. දැන් මේ එපා කිව්වේ කොතනද? තම තමන්ගේ ජීවිත තුළට දාලා බලන්න. රූපය පැත්තෙන් ආස්වාදය හොයාගෙන රූපේ පැත්තෙන්ම ආස්වාදය හොයන විදිහට ඒ පැත්ත අසුරු කරන්න එපා. ඒකයි ඔය න්‍යාය තුල පිහිටපු නිසා තමයි අර 7 කෝටියෙන් 5 කෝටියක් ආර්ය ශ්‍රාවකයෝ වෙලකට වතුර ගන්න ගියත් මොකද්ද වඩන සතිපට්ඨානය කියලා කියනවා. බාලය අසුරු කරේ නැහැ කවුරු. අසුරු කරේ නැහැ කිසිම කෙනෙක් බාලයෙක්. එයාට කිසිම දිට්ඨි සාධක පුද්ගලයෙක් අසුරු කරේ නැහැ. ඒක නිසා දිට්ඨිය දුර වෙන විදිහට ඔක්කොම අසුරු කළා. වඩන්නේ නැහැ කිව්වොත් නිග්‍රහ කරලා කියලා දුන්නා. මෙන්න මේකයි වඩන්න මේක මෙහෙම කරන්න කියලා. අද අපිට එකතු වුණොත් කතා කරන්නේ මොනවද? අපේ ජීවිතේ අපේ දර්ශනයේ තියෙන්නේ රූපේ පැත්තෙන් කොහොමද සතුටක් කරගන්නේ, ශබ්දයේ පැත්තෙන්, ගන්ධයේ පැත්තෙන්, රසයේ පැත්තෙන්, ස්පර්ශයේ පැත්තෙන් කොහොමද සතුටක් කරගන්නේ කියලා. අපි කතා කරන්නේ
ඒ ධර්මතාව ටිකමයි. මේ පුංචි සුළු කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මේ පුංචි සුළු දෙයින් අපේ මුළු ජීවිතය ලොකු වෙනසක් කරලා තියෙනවා. මොකද මේ සුළු දේ ලොකු වෙනසක් කරලා කියලා කියන්නේ මේ අපිට අපේ දික්තිය වැරදිලා ඒ වගේම අපි දික්තිය වැරදුණු තව අයත් එක්කම වැරදුණු දික්තිය ඉඳලාමයි කතා කරන්නේ. ඒ දික්තිය වැරදුණු අයත් එක්ක ඒ දික්තිය වැරදුණු දේ ගැනම කතා කරන අපිට මේක අවබෝධ වුණොත් තමයි පුදුම. ඇයි වැරදි අපිටත් වැරදිලා කතා කරන කෙනාටත් වැඩිපුරම වැරදිලා. ඒක නිසා මේක අවබෝධ වුණොත් තමයි පුදුම. අපිට ඒක නිසා න බජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ කියලා න සේවිතබ්බෝ කියලා සේවනය කරන්න එපා, භජනය කරන්න එපා, පෛරුපාසනය කරන්න එපා කිව්ව ඒ සත්‍යය. ඒක නිසා දිට්ඨිය නැති වෙන විදිහට අපි දක්ෂ වෙන්න ඕනේ භජනය කරන්න, පෛරුපාසනය කරන්න, අසුරු කරන්න. අපිට දිට්ඨිය නැති වෙන විදිහට පෛරුපාසනය කරන්න යනකොට ඕගොල්ලන්ට කියන්නේ මේ ඔක්කොම අතහැරලා දාන්න කියලා. මේ කතා කරන්නේ අතහැරලා දාන කෙනෙක් නෙමෙයි. ඒකයි මෙහෙම මතක් කළේ මේ කතා කරන්නේ සත්‍ය ඥානය ලබා ගන්න තැනට. මේ කතා කරන්නේ සත්‍ය ඥානය ලබා ගන්න තැනට. මේ ශාසනයේ අතහැරීමක් ගැන අතහරින්න කියන දේ ගැන කතා කරනව නෙමෙයි. අතහරින්න කියලා අතහරින දේ ගැන කතා කරනව නෙමෙයි. අතහැරිය යුතු ධර්මතාව ටික තියෙනවා. ඒවා අපිට ඉස්සරහට හම්බ වෙනවා. පරිවර්තනයේ සහතුරු යුතු ආශ්‍රව ටිකක් හම්බ වෙනවා. විනෝදනයේ සහතුරු යුතු ආශ්‍රව ටික හම්බ වෙනවා. මේ විදිහට අපිට අතහරින්න තියෙන දේවල්, දුරු කරන්න තියෙන දේවල් හම්බ වෙනවා. නමුත් මේ ශාසනයේ මූලිකවම එන්න තියෙන දේවල් අතහැරලා ඔක්කොම ටික අතහැරලා දාලා නෙමෙයි. අතහැරෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒක නිසා ගිහි කෙනාටත් පැවිද්දටත් එක සමානව මාර්ගය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. ගිහියට බෑ පැවිද්දට විතරයි පුළුවන් කියලා එකක් නැත්තේ. ගිහියටත් පුළුවන් පැවිද්දටත් පුළුවන්. ගිහියට වඩා පැවිද්දට වඩා ඉක්මනට පුළුවන්. ගිහියට ඊට වඩා හෙමින් වෙන්න පුළුවන් නමුත් පුළුවන්. සමහර විට පැවිද්දට වැඩි ඉක්මනට ගිහියට පුළුවන්. ඒ මාතික මාතා කතාවේ මාතික මාතාව විශ්වනාථේ ඔක්කොටම කලින් ඵලයටපත් වුණා. හාමුදුරු ටික වස්සපන්න ගියපු හාමුදුරු ටික ඔක්කොටම කලින් මාතික මාතාව ඒ බණ ටිකම අහලා හාමුදුරු කියපු බණ ටිකම අහලා මාතික මාතාව වුණා. හාමුදුරුවන්ගේ හිත බල හාමුදුරුවන්ට කැමති දේවල් ටික ගෙනියන්න දුන්නා. ඒ දේ දැකලා තමයි හාමුදුරුවෝ හිතුනේ විපාසිකාව හැමදාම කැමති දේවල්ම ගෙනල්ලා දෙනවා. අකමැති දේවල් දෙන්නේ හැමදාම අද මේක හොඳයි කියලා හිතුන දේ ගෙනල්ලා දෙනවා. ආම්දුරු කල්පනා කරන ඒකාන්තයෙන් මේ පාසිකාව අපේ හිත දකිනවා. අපි පුතග්ජනයි නොසිතිය යුතු දේ හිතනවා. සමහර වෙලාවට කෙලෙස් සහිත දේවල් හිතෙනවා. ලැජ්ජාවේ බෑ කෙලෙස් සහිත දේවල් හිතන්නේ අපේ හිත දකින ඒ වෙලාවට. ඒක නිසා වහා හික්මී යුතුයි කියලා ආම්දුරු ටික තවදුරටත් තීරිය අරගෙන ආම්දුරු හරියටපත් වෙනවා. ඉතින් සමහරවිට ගිහියයි වේගුණා. ඒක නිසා දැන් හැම වෙලාවකදීම දැන් මෙන්න මේ කාරණාව බොහොම වැදගත් දෙයක් තමයි මේ දිට්ඨිය සහ ආස්වාදයේ කියන තැන තේරුම් ගන්න එක. අපිට දුරු කරගන්න තියෙන දේ අපිට අයිති ඉඩම අපිට තියෙන භූමිය මොන කොටසද හාන්න තියෙන කියන එක අපි දැනගන්න ඕනේ. නොදැනගත්තොත් අපි සමහර විට අල්ලපුවත් හාන්නේ. ඒක අපිට අදාළ නෑ. අපිට දැනට ඒක දැනට අදාළ නෑ. ඒක සල්ලිදිල ඉස්සරහට ගන්න වෙයි. මම දැනට අදාළ නෑ ඒක. දැනට අදාළ මේ භූමිය. දැනට අදාළ භූමිය හැම වෙලාවකදීම සත්‍ය ඥාණයෙන් ආවරණය වෙන භූමියක්. ඒ කියන්නේ අපේ දර්ශනීය පැත්ත දිට්ඨියටයි පහර වදින්න ඕනේ අද අපි. දිට්ඨියට පහර වදිනකොට එයාට හැම වෙලාවකදීම දෙන දානයකවත් ආනිසංස නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි. දෙන දානයකවත් ආනිසංස නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි. ලොකු හේතුවක් ඇතුව හිත පැත්තෙන් මෙතන ලොකු කාරණයක් තියෙනවා. ඇයි දෙන දානයක ආනිසංස නැහැ කියන්නේ? ආනිසංස තියෙනවා. ආනිසංස අඩුයි කියන්නේ මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේක යුද්ධයක් කරනවා කියන නිසා නෙමෙයි. දානයක් දෙනවා කියන්නේ දානං චිත්තං සම්මානම යුද්ධයක් කියන නිසා නෙමෙයි. මේ යුද්ධේ කරන්න තියෙන්නේ මේ දිට්ඨිය නැති වෙන තැනට ඇත්තටම. මේ දිට්ඨිය
නැති වෙන තැනට මේ යුද්ධ කරන්න තියෙන්නේ. ඇයි මහත්ඵල මහත් ආනිසංස නොවෙන්නේ? අපි දානයක් දෙනකොට දෙන දානය අතහැරියට දෙන්න තිබුණට අපිට ලෝකෙ කොච්චර වැඩ තියෙනවද අපි ප්‍රියමනාප දේවල් එකකින් කරගන්න. අපි යම් මුදලක් වියදම් කරනවා කියලා හිතන්නකෝ දානයක් දෙන්න යමක් අතහරිනවා ඒ අතහරින්න නැතුව ඒ දේ Taman තියාගත්තොත් Tamanට කරන්න කොච්චර දේවල් ටිකක් තියෙනවද? Tamanගේ ප්‍රියමනාප Taman හැසිරෙන භූමිය Tamanට ජීවත් වෙන ප්‍රියමනාප දරුවන් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. ගෙවල් වෙනුවෙන් හදන්න වියදම් කරන්න පුළුවන්. කොච්චර දුරට මේ දිට්ඨිය වැරදුනොත් ඒ දිට්ඨිය වැරදගත්ත තැනට එළියේ සැක දකින්න තැනට එයා කරන ක්‍රියාවටත් ආනිසංසයට ඒක බලපාලා තියෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒක නිසා සංවේදීන සප්පාණි සත්‍ය සහස්‍රාණි කල්ප ලක්ෂයක් කියත් මේ දෙනසේ විපාක ඉවර වෙන්නේ නැහැ කියලා කියන්නේ නිකන් නෙමෙයි අපිට ඒකේ දිට්ඨිය අසුරු නොවෙන්න ඕනේ. මේ දිට්ඨිය අසුරු නොවි සෝවන් වෙන්න ඕනේ දන් දෙන්න කියනවා නෙමෙයි. පුතඥව කලන් දිට්ඨිය අසුරු නොවන විදිහට ඒ වෙලාවට භෞතික දේවල් අසුරු නොවන විදිහට කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේකදී මට විස්තර කරන්න ඕනේ මේ පැත්ත නෙමෙයි වැදගත් කාරණා පැත්ත අපිට මේ කතා කරන දර්ශනීයට අදාළව දිට්ඨින අස්සාදෝන දිට්ඨි කියන එක දිට්ඨි ආස්වාදේ නෙමෙයි ආස්වාදේ දිට්ඨි නෙමෙයි කියන කාරණේ පිළිබඳව හැම වෙලාවකදීම මේක අපේ ජීවිතය තුළින් දකින්න මේ දිට්ඨිය මේ තුළම තමයි සක්කාය දිට්ඨියක් දෙන්නේ මේ න්‍යායයටම තමයි සක්කාය දිට්ඨියක් දෙන්නේ සක්කාය හැම වෙලාවකදීම ආස්වාදේ වගේ සක්කාය දිට්ඨිය හැම වෙලාවකදීම ඒක මත පතිත කරගන්න දේ වගේ අපිට අද හාන්න තියෙන දිව පැහැදිලි වෙලා තියෙන්න ඕනේ කියලා කිව්වේ හැම වෙලාවකදීම අපි මොකද්ද දුරු කරන්න කියන එක අපි දැනගෙන ඉන්නවා. දැනගෙන හිටියේ නැත්නම් අපි කොහොමද දන්නේ ඒක දුරු වුණා හෝ මේකයි දුරු කළ යුත්තේ කියලා. ඒක නිසා අපේ දිට්ඨිය දුරු වෙන්න ඕනේ. දිට්ඨියේ ලක්ෂණය අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. දිට්ඨියේ ලක්ෂණය දැනගන්නකොට හැම වෙලාවකදීම අපිට රූපේ පැත්තෙන් එන ආස්වාදය විඳින්න පුළුවන් තාම ඒක පරිදි වෙන්නේ. හැබැයි ඒක හොයන්න යන්න එපා කිව්ව එළියේ. එන්නේ නෝනක් වඩාගෙන යන කෙනෙක් වැඩෙන බවක් තියෙනවා. මාර්ගයේ වඩනකොට වැඩෙන බවක් තියෙනවා. මේ රූපයෙන් ඇති වෙන ආස්වාදය අනුව එළියේ දකින්න යන්න එපා. මේ හිත සතුටු වෙනවා දරුවා දැක්කහම තාම දරුවා ඉන්න බව තුළ සතුටු වෙනවා හිත සතුටු වෙනකොට දකින්න උත්සාහවත් වෙන්න තමන්ගේ හිත තමන්ව සතුටු කරගන්න බව. තමන්ගේ හිත තමන්ව සතුටු කරගන්න බව දකින්නකොට මෙහි හදාගත්ත දරුවා එළිය තුළ අතීතේ ඉඳලම හිටපු දරුවා ආදරණීය දරුවයි මේ ඉන්නේ කියන මේ දෙට්ටිය පිට කරන්න එපා එළියට. දැන් මේ ආස්වාද සම්පූර්ණයෙන්ම දැම්මා එළියට දාලා අයිසිං කේක් කෑල්ලක් හදාගත්තා. ආදරණීය විඳින්න පුළුවන් දරුවා අපිට හම්බුණා. දැන් දරුවා නොදැක ඉන්න බෑ. දැන් දරුවා දකින්න ඕනේ. දැන් හැම වෙලාවකදීම ඔබ තමයි අපේ ජීවිතේ. අපිට ඒකයි ඒ ආස්වාදයක් ගන්න ඕනේ වුණාම අපිට රූපෙම ඕන වෙන්නේ. අපිට සද්දෙම ඕන වෙන්නේ. අපි හදාගන්නේ පිනා යන ස්වභාවයට පත් කරගන්නේ හිත. හිත නෙමෙයි සතුට වෙන රූපයක් වල හොඳ දෙයක් බලුවා කියලා හිත සතුට කරගන්න. හිත සතුට කරගත්තට සතුට කරගත්ත හිත දකින්නේ කොහෙද? බාහිර එළිය රූපෙ නෙවෙයි. හැම වෙලාවකදී මැත්තේ දිට්ඨිය කියන්නේ මේ දැක්ම වැරදුනා. ඒක එළිය හැදුරුණා එළිය හෙව්වා. දැන් එළියෙන් හොයනවා හැම වෙලාවකදීම අභිනිවේෂ පරාපතේ. එළිය හොයන බව තියෙනවා. එතකොට මේ එළිය හොයන බවත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔක හොයාගෙන මේ කාරණාටි ඔක්කොම අපිට කතා කරන්න ගියොත් තියෙන ඉතින් ඒකට මොකද්ද මේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මොකද්ද අහුවෙන්නේ නැති තැන කියලා හිතුවේ. මේ විදිහටම වේදනාව සංඥාව සංඛාරයේ විඥානයක් වෙනවා. ඊට පස්සේ ආත්ම දිට්ඨියක් වෙනවා. ඔය විදිහට දැන් දිට්ඨි ටික පෙන්වගෙන ගියාම ඇත්තටම අපිට මොකද්ද මේ කරන්න කියන්නේ කියලා හිතුවේ. ඒ මේ ඔක්කොම දිට්ඨි කියලා කියන්නේ. ඒක මොකද්ද මේ දිට්ඨියට අහුවෙන්නේ නැති තැන කියලා හිතුවේ. අර ආනාපාන සති වඩනවා වගේ
ආනාපාන සතිය අපි ඔය නිකන් වඩාගෙන ගියාට ආනාපාන සති විපල්ලාස ටික බැලුවට පස්සේ අටලොස් විපල්ලාස ටිකෙන් අතහැරලා ආනාපාන සතිය වඩන්න ගියොත් එහෙම ඒ ටික කියලා ඉවරුනහම අවුරුදු වලින් අහපු ප්‍රශ්නේ තමයි දැන් මොකද්ද ආනාපාන සතිය කියලා වඩන්නේ මේ ආස්වාදයේ කියලා දැන් ආස්වාදයේ අනු මුලමෙදාග මෙනෙහි කරගෙන යන්න ගියත් ඒකත් වෙන්නනවා උපක්ඛේපයක් කියලා. දැන් ඒකෙන් මුලමෙදාග මෙනෙහි කරගෙන යන්න එපා කියනවා. ආස්වාදයේ අනුවත් මුලමෙදාග මෙනෙහි කරගෙන යන්න එපා. ඒකත් උපක්ඛේපයක් කියනවා. දැන් කොහොම ආස්වාදයේ උඩට යන්නත් එපා කියනවා, පහළට යන්නත් එපා කියනවා. දැන් ඔය විදිහට ගියොත් ඒක එයාට වරදිනවා. එතකොට දැන් ඔය විදිහට ආනාපාන සතිය අටලොස් උපක්ඛේප ටික අයින් කරනකොට දැන් කොහොමද ආස්වාද ප්‍රාස්වාදයව ප්‍රකට කරගන්නේ කියලා. ඒ තරම් සියුම් මට්ටමකින් මේක යන්නේ හරි තැනට හිත තියාගත්තා. නමුත් වහා වැඩෙනවා. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕනේ උපක්ලේශයේ හැටියට තේරුම් කරගන්න. අපි ඒක භාවනාවට තමයි කතා කරන්නේ. නමුත් මෙතනදී දැන් අපිට අදාළ වෙන දේ ටිකෙදි හැම වෙලාවකදීම මේ දික්ටි සාගත ටික කතා කළොත් වටිනවා. නමුත් ඒක ටිකක් ලොකු මාතෘකාවක් ටිකක් පැතිරුණු බවක් තියෙනවා. මේ නිසා කට්ටියට මේ දික්ටි සාගත බව කතා කරන්න ගියොත් ටිකක් කම්මැලිකමක් එන්න පුළුවන්. මේක කතා කරන්න ගියොත් ඒක නිසා ඒ කතාව වැඩි දුරට අපි අරගෙන නොයන්නේ. අපි සූත්‍රයට අදාළව කතා කරමු. මට මේකේ සූත්‍රයට අදාළව මතක් කරන්න අවශ්‍ය වුණ දේ තමයි හැම වෙලාවකදීම මේ දිට්ඨිය කියන තැන හැම වෙලාවකදීම දැන් දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් පහකල යුතු භූමිය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. දර්ශනයෙන් පහකල යුතු භූමිය හැම වෙලාවකදීම අර ආස්වාද මට්ටම නෙමෙයි. කේක් කෑල්ල අයින් කරන්න කිව්වේ නෑ. මේ කේක් කෑල්ල මතට අයිසින් ටික දාන එකයි නතර කරන්න කියලා කිව්වේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම අපිට දර්ශනයෙන් නැති වෙන්න ඕනේ දිට්ඨිය ටික. දිට්ඨිය තමයි හැම වෙලාවකදීම මෙහි හදාගන්න ආස්වාදයේ එළිය දකින්න බව. නැති වෙන්න ඕනේ. එතකොට අපිට ඒක නිකම්ම නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒකේ ඇත්ත පෙන්වන්න වෙනවා අපිට. ඒ ඇත්ත පෙන්න ගියොත් තමයි අපිට මේක පුළුවන්කම තියෙන්නේ මේ කාරණාව මේ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස් ටික දර්ශනයෙන් දුරු කරන්න. එතකොට දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් දුරු වෙනවා කියලා කියනකොට අපිට ආයෙත් ප්‍රකට වෙන්නේ චතුරාර්ය සත්‍ය කියපු තැන. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියපු තැන. දුක්ඛ සත්‍ය කියපු තැන අපිට ජීවිතෙන් හම්බ වෙනකොට හැම වෙලාවකදීම දුක්ඛ සත්‍යයෙන් නොමිදුණු කිසිම දෙයක් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය කියලා කතා කරනකොට අපිට දැනෙන ඇහෙන අරමුණු දැක ගන්න හැම තැනක්ම දුක්ඛ සත්‍යයෙන් මිදුණා වෙන්න බැහැ. දුක්ඛ සත්‍ය තුලයි මේ දේ ගැන කතා කරන්නේ. සමුදය සත්‍ය තුලයි මේ කතා කරන්න කියලා අන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ගැනම එන්න අවශ්‍යයි. එතකොට චතුරාර්ය සත්‍ය ගැන අපි පොඩි කාලේ පුරාවටම කතා කරපු නිසා මේක තව පරියායන්ගෙන් අපිට කතා කරන්න පුළුවන් උතුමාස්තුතාවක් එන්නදී සූත්‍රය ඉවර කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි අනිත් කාරණාවට යන් කියලා දවසේදී මම හිතගත්තේ. එතකොට මොකද හැම වෙලාවකදීම මේ චතුරාර්ය සත්‍ය කියන සන්දර්භයෙන් තොරව වෙනත් දෙයක් ඉදිරිපත් කරන්න බෑ. ඒක තමයි මූලිකම තැන. ඒක තමයි ධර්ම මාර්ගයත් ඒකමයි, පිළිසින දැකිය යුතු තැන පෙන්වන්නෙත් ඒකමයි. එතකොට මේ අනිත් හැමදේම අපි එතනින් එහාට දෙයක් කතා කරත් ඒකත් ඇතුළත් කළ යුතු තැන තමයි චතුරාර්ය සත්‍ය කියන තැන දැන දැක යා යුතුයි. ඒක නිසායි ඒක ඉස්සෙල්ලම පෙන්වන්නේ. මෙන්න මේකයි දැන් ඒ දර්ශනයෙන් පහකල යුතු ටිකේදී ඊළඟ කෙලෙස් ටික දුරු කරගන්න, ආශ්‍රව ටික දුරු කරගන්න අවශ්‍ය සත්‍ය ඥානයයි ඇතිකලේ අපිට. දැන් අපි දන්නවා ඊළඟ ටික දුරු කරගන්න යනකොට ඒගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇයි මේක ඉස්සෙල්ලා කිව්වේ කියන කාරණාව. දෙවෙනියට හම්බෙනවා කතම පළවෙනි ආශ්‍රව ප්‍රහාණය කරන කොටස අපි කතා කරේ දැන් මේ දවස් ටිකේම දර්ශනයෙන් පහකල යුතු කොටස. දෙවෙනියට හම්බෙනවා කතමේච වික්කවේ ආශ්‍රව සංවරා පහතබ්බා සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ටික මොනවද? සංවරයෙන් ප්‍රහාණය කළ යුත්තේ මොනවද?
ඉද වික්ඛවේ වික්ඛු පටිසංඛා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංයතෝ විහෙරති යං හිස්ස වික්ඛවේ චක්ඛු ඉන්ද්‍රිය සංවරං අසංයතං විහෙරතෝ උපජ්ජේයං ආසවා විඝාත පරිලාහ චක්ඛු ඉන්ද්‍රිය චක්ඛු ඉන්ද්‍රිය සංවර සම්පත් විහෙරතෝ ඒවාසිතේ ආසවා විඝාත පරිලාහ නොහොති. ඇහැ සංවර කරගෙන හික්මෙන්න, ඇහැ වහගන්න, ඇහැ වහගෙන හික්මනකොට, ඇහැ අරගෙන හික්මනකොට ඇතිවෙන ආශ්‍රව තියෙනවා නම් මෙන්න මේ ආශ්‍රව ටික නොහත ගන්න විදිහට කියලා කිව්වා. නුවණින් සලකා ඇසේ සංවර වෙන්න. නිකම්ම නෙමෙයි. නුවණින් සලකා ඇසේ සංවර වෙන්න. නුවණින් නොසලකා ඇසේ සංවර වෙන්න කියලා නෙමෙයි කියන්නේ නුවණින් සලකා ඇහි සංවර වෙන්න කියන මොකද පටිසංඛා යෝනිසෝ චක්ඛුන්ගේ සංවර සම්මුතිය. එතකොට දැන් අපි ඇහි සංවර වෙන්න ඕනේ. ඇහි සංවර වෙනකොට ඇහි සංවර වෙන්න පුළුවන් ආකාර කීපයකට අපිට. කොහොමද? අපිට පුළුවන් වස්තු නොබැලීම තුලත් ඇහැ සංවර කරගන්න පුළුවන් කෙනෙකුට. වස්තු නොබැලීම තුලත් ඇහැ සංවර කරගන්න පුළුවන්. හින්දු භාවනා ක්‍රම තියෙනවා. ඇස් දෙක සම්පූර්ණ වහගෙනම පටියකින් බැඳගෙන යන කාලයක් පුරාවටම කරන භාවනාව. එතකොට ඒ දේ තුළ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇහැ සංවර කරගන්න එක. ඇහැ පැත්තෙන් හම්බෙන්නේ නිමිති ගන්නේ නැති බව. ඒ විදිහට කෙනෙකුට පුළුවන් ඇහැ සංවර කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පටිසංඛා යෝනිසෝ මනාව දැකලා නුවණින් දැකලා චක්කු ඉන්ද්‍රිය සංවර සම්වතෝ ඇහැ වහගන්න. ඇහැ කොහොමද මනාව නුවණින් දකින්නේ? හැම වෙලාවකදීම අපි චතුරාර්ය සත්‍ය කතා කරනකොට සමුදය හා සමුදය සත්‍ය කියලා දෙකක් කතා කරා. අපිට සමුදය සත්‍ය ඇති නොවන විදිහට ඇහැ සංවර කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි අධික ලෝභය ඇති වෙන අරමුණු, අධික රාගය ඇති වෙන අරමුණු, අධික ද්වේෂය ඇති වෙන අරමුණු වළක්වනවා. ඒක සමත භාවනාව වඩනකොට ඒකයි කියන්නේ චරිතනානත්වයේ අනුව හැමදේම බෙදලා දක්වන්නේ. චරිතනානත්වයේ අනුව හැමදේම බෙදලා දක්වනකොට දැන් ද්වේෂ චරිතයට කියනවා ද්වේෂයේ වැඩි කෙනාට තරහ යන වැඩි කෙනාට මෛත්‍රී භාවනාව කරන්න කියලා. හැබැයි එයාට හොඳ ලක්ෂණ තැන්වල ඉන්න. නිතර දාහනේ හම්බෙන පරිසරයක හොඳට පහසුකම් ඇති පරිසරයක ඉන්න. එයාට පණවන්නේ සප්පාය ගෝචර පරිසරයක් ඒ විදිහට පණවනවා. රාගී සහිත කෙනාට පණවනවා ඔයා හොඳට ලක්ෂණ පරිසරයේ ඉන්න එපා. බොහොම දුෂ්කර පරිසරයේ ඉන්න. බොහොම දුෂ්කර නිතරම පිළිකුල ඇති වෙන්න පුළුවන්, උපද්දවන්න පුළුවන් පරිසරයේම ඉඳලේසියෙන් දාහනේ හම්බෙන්නේ නැහැ. ඒකත් බොහොම අමාරුවෙන් තමයි කෑම බීම ටිකක් ඇති කරගන්නේ. මේ විදිහට පරිසරය හදාගන්න. එතකොට ඒ සමතේ පැත්තට ඒක උපකාරයි. මොකද හැම වෙලාවකදීම හිත වඩනකොට සමතේ පැත්තෙන් රූපෙට ඇලුම් කටයුතු රූප වැඩි නම් ඇලුම් කටයුතු රූප පැත්තට යනවා. ඒ දේ බලන්න નિરાයාසයෙන් පෙළඹෙනවා. එතකොට හැම වෙලාවකදීම එයාට කිව්ව පරිසරය මග හැරගන්න. ඒ පරිසරයට යන්න එපා. ඒ පරිසරය මග හැරගන්න. අපි හොඳට ඉන්න පුළුවන්කම තියෙනකොට චිත්‍රපටියක් බලන පිරිසක් මැදට ගිහිල්ලා චක්කු ඉන්ද්‍රිය සංවර සංවතෝ කරගන්න කියලා කියලා හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒකට ඒක කරන්න බැරි දෙයක් වෙනවා. ඒක නිසා එයා දක්ෂ වෙන්න ඕනේ ඒකේ අතහැරලා තමන්න සුදුසු තැනට යන්න. එතකොට එහෙමත් ඇහි සංවර භාවයේ පිණිස කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. මේ විදිහට ඇහි සංවර භාවය ඇති කරගන්න කෙනාට තමයි ඔය සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨාන භාවනාවේදී අසුභානුස්සතිය ආදී දේවල් වෙන්නේ. මේ අසුභේ බලන්න, මේ නවසීවතිකය ආදී බලන්න, මේ විදිහට ඇහැ සංවර කරගන්න, මේ රූපේ පැත්තේ මේ දේවල් ටික සුභ වශයෙන් බලන්න එපා, අසුභ වශයෙන් බලන්න. දැන් ඒකත් ඇහි සංවරය. ඊට පස්සේ නුවණින් දැන සංවරය කියන තවත් තියෙනවා සංවරයේ කොටස. ඒ සංවරය අපි ඔය කතා කරන ධර්මතාවයේ අනුගියපු පටිච්චසමුප්පාද ධර්මතාවයේ අනුගියපු නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගියපු ධර්මතාවය.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මූලික කරගෙන ඇහැ සංවර කරගන්න කෙනාට දැන් ඒ කෙනාට ගැටලුවක් නැහැ මොන පරිසරයක්. ප්‍රියමනාප පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. අප්‍රියමනාප පරිසරයේ ප්‍රශ්නයක් වෙන්නත් බෑ. එයා හදන්නේ ඇහැ පිළිසිඳ දකින්න. ඒකයි අරකම කියුවේ රූපේ පැත්තෙන් සමතේ උපදව ගන්න හදන කෙනෙකුට ඒක ගැටලුවක් නෑ. මොකද එයා රූපේ තියෙනවා. රූපේ තියෙනකොට හිත එකඟ කරනවා. ඒක තමයි සමතේ ලක්ෂණය. හැබැයි මේ ලක්ෂණය බොහොම తాවකාලිකයි. පුලක් පුරුම් බැලුම් බෝලයක් වතුර යට උබාගෙන ඉන්නවා වගේ ඒ දුරු කරගන්න හදන දේ බොහොම తాවකාලිකයි. අත අරපු ගමන් මොකද වෙන්නේ? උඩටම තියෙනවා. ඒ වගේ අපි භාවනාවක් තුළින් සමතයක් තුළින් කොච්චර හිත වැඩුවත් කොච්චර හිත ඒකාග්‍රගත කරගන්න හැදුවත් අත ඇරපු ගමන් උඩටම තියෙනවා. ඒක නතර කරන්නේ. ඒක නිසා දැන් චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ කියනකොට ඇහැ සංවර කරගන්නත් ක්‍රම දෙකක් තියෙනවා. අර විදිහට සංවර කරගන්නත් පුළුවන්. කල යුතු මට්ටම එතනින් කරන ගමන් ඒක සම්පූර්ණයෙන්ම එපා කිව්වේ නෑ. ඒකත් කල යුතු මට්ටමක් තියෙනවා. ඒකයි නැච්ච ගීත වාදිත විසුද්ධ දර්ශනා කියලා තැනෙවි. ශික්ෂාපදයක් හැටියට විරති ශික්ෂාපදයක් හැටියට තැනෙවි. මොකද නැච්ච ගීත වාදිත විසුද්ධ දර්ශනා කියන එක තුළ තියෙන්නේ දික්ටි සහගත කෙලෙස්ය. රූපේ ආස්වාදයේ දැක්කා ආස්වාද දික්ටියම පතිත වුණා රූපේ පැත්තෙන් ආස්වාදයේ තියෙනවා කියලා දැන් තේරුණාත් බලන්න. ආස්වාදයේ තමයි රූපේ දකින්නකොට එන රූපාස්වාදයේ දිට්ඨිය තමයි ඒක රස විඳින බව. අපි දන්නවා ටෙලිනාට්‍යයක් බලන්න කියලා දැනගෙනම ඒක රස විඳින බව තියෙනවා. රස විඳින බවට එහාට ගිහිල්ලා දිට්ඨියක් දැස ගන්නවා ඒක ඇත්ත කරගෙන අනේ මෙයාට මෙහෙම වුණානේ කියලා චරිතය ගැන හිතලා චරිතය ආරෝපණය කරගෙන දුක් විඳිනවා. විඳින්නේ නැද්ද? ඒ චරිතය ආරෝපණය කරගෙන දුක් වෙනවා. ඒකට දිට්ඨියම වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. දැන් එතකොට අන්නේ දිට්ඨිය වෙනස් වෙනකොට ඒ මට්ටමේදී හැම වෙලාවකදීම කිව්ව ශික්ෂා පදේ පැත්තෙන් කිව්ව එතනට යන්න එපා. ඒ දිට්ඨි මට්ටමට යන පැත්ත වැටුවා. වහල දැන් ඇහි සංවරය එතනිනුත් තියෙනවා. ඒ වගේම එයා ඒක తాවකාලිකයි. ඒක හැමදාම තියන්න පුළුවන් කම නෑ. නීතියක් දාලා තියන්න පුළුවන් කාලයක් තියෙනවා. ළමයෙකුට නීතියක් දාලා තියන්න පුළුවන් කාලයක් තියෙනවා නේද? එතනින් එහාට ඒක සාධාරණ වෙන්නේ නැහැ. මේ ජීවිතේට අපිට ඕන තරමක් ඕක සමාදන් වෙලා ඉන්න පුළුවන්. කවුද දැන් ලබන ජීවිතේට සිල් ඇතුව උපදී? ඕන ජීවිතේට සීල නැති වෙන්න පුළුවන්. ලබන ජීවිතේදී කොහේ හරි මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් සීලේ තියෙයිද? එතකොට සීලේ නැහැ. ඒක නිසා ඒක බොහොම తాවකාලික දෙයක්. ඒ සංවරය නෙමෙයි ඇත්ත සංවරය. සංවරය ඇති කරගත යුතු තැන තමයි ඇත්තටම තමන්ගේ පැත්තෙන් ඇති කරගන්න සංවරය. අර සංවරයේ බොහොම తాවකාලිකයි. ඒක කුසලයක්. ඇහත් ඇත්ත වෙලා රූපෙත් ඇත්ත වෙලා ඇත්ත වුණ තැන ඒක නොබල ඉන්නවා. නොබල ඉන්නකොට ඇහත් ඇත්තයි රූපෙත් ඇත්තයි. දැන් ඒක නිසා මේ තණ්හාව දුරු කරගන්න හදනවා මේ ඒ පැත්තෙන්. එතකොට ඒක ඇත්තයි. දැන් ඒක ඇත්ත වෙච්ච කම නිසා කුසලයක් කියනවා. ඒකට කුසලයට විපාකයක් තියෙනවා. එතකොට කුසලයට විපාකයක් හැටියට එයාට පුළුවන්කම තියෙන හොඳ ආත්ම භාවයක් ලබා ගන්න. හොඳ ආත්ම භාවයක් ලබා ගත්තට පස්සේ ඒක එතන කොහොමද තමයි කියන්නේ නැහැ. දන් දීලා සිල් රැකලා දැන් මේක විපාකය මොකද්ද? හොඳ තැනක උපදිනවා. අරාබ්බේ මිනිස්සෙක් කියලා උපදින. හොඳට සල්ලි තියෙනවා. හොඳට සැප සම්පත් ටික තියෙනවා. ඒ හිතනවා අකුසල විපාකයක් කියලා. නෑ හොඳ කුසල් කරපු කුසල විපාක. හොඳට සැප සම්පත්තු මොකද ලැබෙන්නේ මනුස්ස ජීවිතය අකුසල විපාකයක්ද? කුසල විපාකයක්. සල්ලි මිල මුදල් ඇතු පහසුකම් ටික ලැබෙන්නේ ආයු වර්ණ සැප බල ටික ලැබෙන්නේ අකුසල විපාකද? නෑ කුසල විපාක. කුසල විපාකය දැන් යන්නේ අකුසලයේ පැත්තට. ඒකයි පස්තානප්ප කරන කියන්නේ පුරිමා කුසල ධම්මා පච්චිමාන අකුසලානං ධම්මාන හේතුපච්චේන පච්චේ. පෙර කුසල ධර්මයන් පසුපසු අකුසල ධර්මයන් වලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. කුසලයේ හේතුවක් වුණා අකුසලයට අද කරන මිත්‍යා දෘෂ්ටියට කුසලයේ හේතුවක් වුණා. ඒක තමයි මේ පැත්තේ තියෙන දාන, සීල, ඔය ටිකේ තියෙන භාවනාවේ තියෙන විපාකය. එච්චරයි. දාන, සීල, භාවනාව ඔය ටිකේම තියෙන විපාකය. බය වෙන්න එපා. කොච්චර භාවනා කරත්
භාවනාවේ උපරිම ප්‍රතිඵලයටපත් වුණා ඔය විපාක නැති වෙන එකයි බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටිය ඇති කරගත්තනේ. බක බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටිය ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ කිව්වට පිළිගත්තේ නැහැ. ඉතින් ඒ බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටිය තියෙන මට්ටම තියෙනවා. මොකද බ්‍රහ්මයා කියන්නේ නිකන් එතෙන්ට ගියේ නෑ. භාවනා කරලා ධ්‍යාන උපදවගෙන ගියේ එතෙන්ට. භාවනාවෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි මේක. ඒක නිසා කෝ පටිසංකා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවරය. නුවණින් දැන ඇසේ සංවර වෙනවා. ඇහැ සංවරය විතරක් නෙමෙයි ඇහි සංවරයකුත් තියෙනවා නුවණින් දැන සංවරයකුත් තියෙනවා. අර ඇහි සංවරය මේ නුවණින් දැන ඇහි. දැන් නුවණින් දැන ඇහි සංවර වෙනකොට ඒකෙදි අපිට හැම වෙලාවකදීම දකින්න රූපය ගැන කියන්නේ දැන් ඒකද අර දික්ටි පැත්ත දුරු වෙන පැත්තෙන් හැම වෙලාවකදීම අපිට අනුග්‍රහ කරනවා අපේ ජීවිතේට. ඒ කියන්නේ ඇහැ අනුව ඇහැ පිරිසිදු දකින්න කෙනාට එළියට යන්න බෑ රූපේ පැත්තට. රූප සංගය දේශන ටික අහුවයි ඉන්නේ නේද? දැන් එතකොට සබ්බාන රූපං සුඛසහගතං. සියලුම රූපේ සුඛසහගත වූවා නෙමෙයි. ඔය අර්ථයේ එන්න ඕනේ. එතකොට රූපේ සැප නෑ. එයාට එළඹ සිටි මට්ටමක්. එතකොට රූපේ සැප නෑ. එයා පෙන්වන්නේ දර්ශනය අන්න නුවණින් දැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? එයා හොඳට හිතට පේනවා ඇහැට පෙනෙන රූපේ සැප නැති බව. ඇහැට පෙනෙන රූපේ සැප නැති බව. ඇත්තටම එතන තියෙන උපේක්ෂා සහගත බවක් කියන බව එයාට ගෙනල්ලා දෙනවා. ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දය, ගන්ධ, රස, පොට්ටබ්බේ නැතුව අනිත් ඔක්කොම උපේක්ෂා සහගතයි. මේ වෙලාවකදීම උපේක්ෂා සහගතයි. ඇයි උපේක්ෂා සහගතයි කියලා කියන්නේ? කවදාවත් රූපෙට පුළුවන් කමක් නෑ අපිට සැපයක් ඇති කරන්න, සතුටක් ඇති කරන්න. සතුට ඇති කරගන්නේ අපි තුල මිසක රූපෙන් සැප සතුට ගෙනාවේ නෑ. රූපෙන් සැප සතුට ගෙනාවන අපේ දුව පුතා වුණ රූපේ අපිට සැප සහගතයි සතුටුයි කියලාමයි තියෙන්නේ. නමුත් ලෝකෙ ඔක්කොටම මේ රූපේ සැප සතුට දෙක ගේනවාද? ලෝකෙ ඔක්කොටම ගේන්නේ නෑ. ලෝකෙ ඔක්කොටම සාධාරණ නෑ. ඇයි මට විතරයි? මටමයි මෙහෙම වෙන්නේ කියලා කියන්නේ. ඇයි මට විතරයි? හැම වෙලාවකදීම සැප සතුට දෙක හදාගත්තේ Taman තුල. ඒ පුද්ගලයාව දුව පුතා වුණ රූපේ අප්‍රිය අමනාප කෙනෙක් හිටියොත් එයාගේ ඉස්සරහටත් අපේ ඉස්සරහටත් රූපෙ ගැටුනේ රූපෙ පෙනෙන එකම විදියට. එකම විදියට පෙනෙන රූපයේ තුල අපි මෙහි සැප සතුට දෙක හදාගත්තේ අපි මෙහි අප්‍රිය අමනාප බව හදාගත්තේ. අප්‍රිය අමනාප බව හදාගත්තත් ප්‍රියමනාප බව හදාගත්තත් ඒක තම තමන්ගේ පුද්ගල භාවයේ මත තිබුණු ප්‍රශ්නයක්. රූපේ මත තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ ප්‍රිය විදිහට මගේ ඉස්සරහට එන්න. කෙනෙකුට පුළුවන්කමක් තිබුණේ නැහැ අප්‍රිය විදිහට මගේ ඉස්සරහට එන්න. ඒක හැම වෙලාවකදීම පතිත වුණේ උපේක්ෂා සහගත මට්ටමක. උපේක්ෂා සහගත භවයේ ලක්ෂණය හැම වෙලාවකදීම සැපත් නැහැ දුකත් නැහැ. සැපත් නැහැ දුකත් නැහැ කියන්නේ මේක අර උපේක්ෂාව නෙමෙයි. අරත් ගන්න. අර උපේක්ෂාව කියන්නේ රූපේ උපේක්ෂාවක් තියෙනවා. දැන් අපිට මෙතන ඔරලෝසුවක් තියෙනවා. අපිට සැපත් නැහැ දුකත් නැහැ. ඒවත් උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ උපේක්ෂාව ඔරලෝසුව ඇත්ත වෙලා ඇත්ත වෙච්ච දේ ගැන උපේක්ෂා සාගතයි. ඒකට කියනවා අවිද්‍යානුසයෙන් අනුසය වෙන මෝහය. මෝහ සාගත උපේක්ෂාව. මෙහි අදාගත්ත ඔරලෝසුව එළිය තියනවා කියලා දකින්න බවම මෝහයයි. මෝහ සාගත අරමුණේ උපේක්ෂා සාගත වේදනාව. දැන් එළිය තියෙන ඔරලෝසුව ගැන උපේක්ෂා සාගතයි. ඔරලෝසුව සැප සාගත වෙන්නේ ඒ විදිහටම. මෙතන තියෙන ඔරලෝසුවට මම හරි ආසයි. ඒක දකින්නකොට සතුටුයි. දැන් ඒක සැප සහගතයි. ඒකට අකමැති වෙන්නේ ඔක හැමදාම වෙලාවෙම කියනවා මේකට අකමැති. එතකොට දැන් ඔරලෝසුවට සැපසහගත ඔරලෝසුවට දුක්ඛාගත බව ඔරලෝසු උපේක්ෂාසහගත බව එකම තැන. ඒක නිසා මේ මාර්ගය වඩනකොට එන ලොකු ලක්ෂණයක් විදිහට කෙනෙක් වරදවා ගන්න තැනක් තමයි මට ලෝකෙ කිසිම දෙයකට ආශාවක් නැහැ. ලෝකෙට මේකක්වත් ඕනේ කියලා නෑ. මට උපේක්ෂාසහගත බවක් තියෙනවා. මේ උපේක්ෂා සහගත බව ධර්මයේ තුල වැඩිමක් ගන්න නෙමෙයි.
අධිකවම ලෝකෙ සැපසහගතයි කියන ලෝකෙට සංහා කරන මනුස්සයාගේ මුළු ලෝකෙත් එක්කම ගැටෙන මනුස්සයාගේ මුළු ලෝකෙම උපේක්ෂා සහගත වෙන මනුස්සයාගේ එකම දේ තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ඒ මොකද්ද? එක්ක රූපයේ සැපසහගතයි කිව්වා, එක්ක රූපයේ දුක්ඛසහගතයි කිව්වා, එක්ක රූපයේ උපේක්ෂාසහගතයි කිව්වා. ඒකයි තියෙනම රූපයේ සැපසහගතත් නෙමෙයි, දුක්ඛසහගතත් නෙමෙයි, උපේක්ෂාසහගතත් නෙමෙයි. මේක හැම වෙලාවකදීම සැප උපේක්ෂා වලින් පණවන්න පුළුවන් කම ඇත්තේ නැහැ රූපේ පැත්ත. හැම වෙලාවකදීම වර්ණ රූපයේ ඇහැට පෙනෙන රූපයේ පෙනෙන්නේ උපේක්ෂා සහගත බවකමයි. උපේක්ෂා සහගත බවක කියලා කියන්නේ අරූපේක්ෂාව නෙමෙයි. මෙතන තියෙන උපේක්ෂාවේ ලක්ෂණය තමයි ඔරලෝසු ඇත්ත කරවන්නේ. වේදනාවම උපේක්ෂා සහගතයි. සංඥාවම උපේක්ෂා සහගතයි. දැන ගැනීමම උපේක්ෂා සහගතයි. තාම ඔරලෝසුව හටගෙන නැහැ බෑ. සතහන අනුසාරයෙන් මතක් කරගන්න. තාම ඔරලෝසුව හැදිලා නැහැ. පළවෙනි විපාක කියපු තැන පළවෙනි විඥාන ගැන කතා කරේ. තාම උපේක්ෂා සහගතයි නේද? දැන් උපේක්ෂා සහගත වුණ දෙයට හිතලා හිතෙන් නෙමෙයිද සුඛ සෝමනස්ස දෙක උපද්ද ගන්න. Taman කැමතිද අකමැතිද කියන එක තීරණය කරගන්නේ හිතෙන්. අපිට අද උග ජීවිතේ වෙලා තියෙන අසුචිය කියන දේ අපිට ස්වභාවයෙන්ම පිළිකුල්. අපිට ස්වභාවයෙන්ම පිළිකුල්. අපිට තේරෙන්නේ ඒකත් අපි ඇති කරගන්න දෙයක්. අපේ මනසින් කියනලා දෙන දේ. අපි හිතන්නේ ඒක පිළිකුල් නිසා පිළිකුල් කියලා. ඒක පිළිකුල් නිසා පිළිකුල් නම් ඒක පොඩි ළමයාට පිළිකුල් වෙනවා. නමුත් එයාට පිළිකුල් බවක් ඇත්තේ නෑ. ඒක කිසිම පිළිකුල් බවක්. එයා ඒක නොපිළිකුල්ව හැසිරෙනවා. ඇයි නොපිළිකුල්ව හැසිරෙන්නේ? එයාට යහබය සංස්කාර ටික ඇති වෙලා නෑ. කොටින්ම අම්මා තාත්තා තාම ඒක අප්‍රසන්න දෙයක් වලට පත් කරලා නෑ ඒක. තව ටික කාලයක් යනවා අම්මා තාත්තා ඒක අප්‍රසන්න දෙයක් කියලා කියලා දෙන්නේ. එදාට අල්ලන්නේ ගෑවුනොත් අතකොට ගන්නවා කියලා. එතකොට දැන් අප්‍රසන්න බවට පත් වෙන්නේ තමන්ගේ හිතේ රැස් කරගත්ත සංඛාර ටික ඇත්තටම. ඒ අරබය රැස් කරගත්ත දේ අප්‍රසන්න වෙනවා. අප්‍රසන්න වුණ හිත අපි දකින්නේ කොහෙන්ද? බාහිර රූපේ. අප්‍රසන්න වුණ මෙහි හදාගත්ත දේ එළිය අප්‍රසන්නයි කියලා දකින්නේ. එතකොට අන්න දිට්ඨියම පතිත වුණා. ඒ දේ තුළ දැන් අප්‍රසන්න රූපේ දුරු කරන්න උත්සාහවත් වෙනවා. ඒක නිසා දැන් චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙති ඇහැ සංවර කරගන්න කියනකොට ඇහැ සංවර කරගන්න කියනකොට මේ ඇහැ සංවර කරගන්න කියන්නේ මේ තණ්හා කරන්න එපා කියන තැන විතරක් නෙමෙයි. පටිඝය ඇති කරගන්නත් එපා, තණ්හාව ඇති කරගන්නත් එපා, උපේක්ෂා සාධක වෙන්නත් එපා. මේ තුන් තැනම සංවර වෙනවා. ඕගොල්ලෝ ඇහැ සංවර කරගන්නවා නම් හරියට ඇහැ සංවර කරගන්නකොට රූප දිහා බලලා පේන රූප නිමිත්තක් අරගෙන ඔයගොල්ලන්ට ආස කරන්න පුළුවන් කමක් නැහැ. පේන රූප නිමිත්තත් එක්ක ගැටෙන්න පුළුවන් කමක් නැත්තේ. පේන රූප නිමිත්ත උපේක්ෂා සහගත වෙන්න පුළුවන් කමක් නැත්තේ. කෙලිම මාර්ගය මේ කියන්නේ. පේන රූප නිමිත්තේ සතුටු වෙන්න බෑ, සැපසහගත වෙන්න බෑ. රූප නිමිත්ත ගැටෙන්න බෑ. රූප නිමිත්ත උපේක්ෂා සහගත වෙන්න බෑ. හැම වෙලාවකදීම රූපය ඇත්ත දකින්න ඕනේ. ඇහැ සංවර වෙන්න නම් නිකන් සංවර වෙන්නේ නැහැ. එයාට මේ ඇත්ත පෙන්වන්න ඕනේ. රූපේ හැදුන හැටි පෙන්වන්න වෙනවා. මේකේ තිබුණ උපේක්ෂා සහගත බව පෙන්වන්න වෙනවා. උපේක්ෂා සහගත රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි හදාගන්න ධර්මතාව ටික පෙන්වන්න වෙනවා. සැපසහගත බව ඇති කරගත්තේ තමන්ගේ මනසේ. මනසේ ඇති කරගත්ත සැපසහගත බව දකින්න. ඒ සැපසහගත බව හිතන්න එපා රූපේ පැත්තෙන් ආවයි කියලා. එතකොට වර්ණ සතහන උපේක්ෂා සහගත බවක් තුල හම්බෙන්න ඕනේ. අපිට ලෝකෙ කැමැති පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ. ලෝකෙ කැමැති රූප අකමැති රූප හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ. කැමැතිත් නොවන අකමැතිත් නොවන රූප හම්බෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි කැමැති රූප හම්බෙන හැම තැනකදීම දකින්න අපි චක්කු ඉන්ද්‍රිය සංවෘත කරගෙන නැහැ. අකමැති රූප හම්බෙන හැම තැනකදීම දකින්න චක්කු ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ. කැමැතිත් නොවන අකමැතිත් නොවන දේ හම්බෙන තැනක දකින්න චක්කු ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ කියලා. කොටින්ම අපේ ජීවිතයට නැවත වතාවක් එදිලා බලන්න මේ කියන්නේ භාවනාව. මේ කියන්නේ භාවනාව. අපි ගන්න ඉඳගෙන ඉඳලා ගන්න දේ භාවනාව කියලා ගන්නවා. එහෙමත් නැත්නම්
ලොකුවට විදර්ශනා කරන එක භාවනාවයි කියලා ගන්නවා. අපි එක මොහොතකදී පේන රූප ගැන විදර්ශනා කර ඉන්න එක භාවනාවයි කියලා ගන්නවා. විදර්ශනාව භාවනාවයි කියලා ගත්තට කමක් නැහැ. නමුත් ඇත්තටම අපිට මේ රූපයත් එක්ක ගැටෙනකමයි නැති වෙන්න ඕනේ. නැත්නම් මෙහි විදර්ශනාව වඩනවා වචනයක් කියන්න බෑ සතුට. මෙහි විදර්ශනාව වඩනවා. ඒ බව නම් වෙලා තියෙන්නේ අපේ ජීවිතය තුළ. ඇත්තටම තමන්ගේ ජීවිතය තුළට නැවත වතාවක් එදිලා බලන්න. අපිට සමාජයේ ඉස්සරහ බලනකොට කොච්චර අමනාප පුද්ගලයෝ ඉන්නවද කියලා. අකමැති පුද්ගලයෝ. අපිට කොච්චර කැමති පුද්ගලයෝ ඉන්නවද කියලා බලන්න. අනිත් ඔක්කොම කැමතිත් නෙවෙයි අකමැතිත් නෙවෙයි අය වෙලා. ඒ කියන්නේ අපේ ප්‍රතිපදාව තිබිලා තියෙනවද ළඟකවත්? ප්‍රතිපදාව කිට්ටුවකවත් නැහැ. කිට්ටුවකවත් නැතුව අපි නිවන් දකින්න කියලා මොකක් හරි එකක් කරලා කියනවා කෝ තාම නැහැනේ. අපි හැම වෙලාවකදීම රූපේ මත වැතිරිලා මේ ජීවත් වෙන්නේ. අපි රූපෙන්ම දකින්න ප්‍රියමනාප පුද්ගලයා. රූපෙන්ම දකින්න අප්‍රියමනාප පුද්ගලයා. රූපෙන්ම දකින්න ප්‍රියමනාපත් වෙන අප්‍රියමනාපත් නොවන අය. දැන් අපිට ප්‍රියමනාප අප්‍රියමනාප ප්‍රියමනාප අප්‍රියමනාප නොවන කියන තැනට අපේ මනස පිහිටා හිටිනවා. එතනට පිහිටා හිටින බව නිකන් ගන්න පුළුවන් කමක් නැත්තේ මේ අහන දේ ප්‍රායෝගික දර්ශනයක් විදිහට ජීවිතේට යොදා ගන්න ඕනේ. හැම වෙලාවකදීම තේන අරමුණේ අපිට නුවණ නෙදිලා තියෙන්න ඕනේ හැම වෙලාවකදීම. ඒ නුවණට තමයි භාවනාව කියන්නේ. ඒ නුවණට තමයි භාවනාව කියලා කියන්නේ. ඇත්තට මේක භාවනාව කියනකට වැඩි ගැළපෙන වචන තමයි භාවිතය කියන්නේ. භාවිතය කියන දේ. ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා කියන්නේ භාවිතත්තා කියන්නේ. භාවිත කරනවා. සමස්ත වෙනදත් මතක් කරන දෙයක්. භාවිත කරන්න තියෙන්නේ Taman ළඟ තියෙන දේ. භාවිත කරන්න තියෙන්නේ භාවිතා කරන්න ගන්න වෙන්නේ Taman ළඟ තියෙන ආයුධය නෙමෙයිද? තියෙන දේ. නැති ආයුධය ගන්න නම් උපචිතත්ත රැස් කරන්න වෙනවා ආයුධ ටික. ආයුධ ටික රැස් කරන්න වෙනවා අපිට. ඒ නැති දේ ගන්න. මේකේ ලක්ෂණේ භාවිතත්තා භාවිත කරන්න තියෙන්නේ දැන්. ඒ කියන්නේ අපි ළඟ තියෙන දේ මොකද්ද තියෙන්නේ? සත්‍ය ඥානය තියෙනවා. සත්‍ය ඥානය යොදා ගන්න කියන්නේ මේ ජීවිතේට. මේ රූපේ තියෙන උපේක්ෂා සහගත බව හොඳට දකින්න. රූපේ උපේක්ෂා සහගත බව පෙනෙන ලක්ෂණය නිවන් දකින්න යන මානසික ලක්ෂණය කවදාවත් ලෝකෙත් එක්ක ඕනොට ඇදී ඇලි ගැටි ගැටි යන්න දකින්නේ එයා රූපේ තුල. රූපේ තුල සංවරයි. රූපේ තුල සංවර බව තුල එයාට කැමැති රූප අකමැති රූප කැමැතිත් නොවන අකමැතිත් නොවන රූපේ නෑ එයාට. ඒ කැමැත්ත අකමැත්ත හට ගන්නවා. ඒක නෑ කියනව නෙමෙයි. ඒකයි මුලින්ම අර දිට්ඨි කතාව මතක් කරලා පටන් ගත්තේ. අර අභිනිවේෂ පරාමාස මට්ටම නෑ. කැමැත්ත නෑ කියන මට්ටමෙන් දැක්කොත් ඔයගොල්ලෝ ගෙදර ඉන්න බැරි මට්ටමක් ගැන කතා කරලා නේද? අභිනිවේෂ පරාමාස මට්ටම නෑ. අභිනිවේෂ පරාමාසයේ ලක්ෂණය. අකමැති පුද්ගලයා හැමදාම රූපය තුල හොයනවා. අකමැති පුද්ගලයා හැමදාම රූපය තුල හොයනවා. මේ ඉන්නේ මර මිනිස්සයා තමයි. ඒ මිනිස්සයා මොන තරම් හොදක් කරන මිනිස්සෙක් වුණත් ඊට පස්සේ ඔය ඉන්නේ අර මිනිස්සයාම තමයි. ආයෙ ගැලපෙන්නේ නෑ ජීවිතේට. අභිනිවේෂ පරාමාසය. මෙහි ඇති කරගත්ත ගතිය පුරුදු කරනවා, යොදනවා, පිරිමදිනවා, හොයනවා බාහිර රූපෙ පැත්තේ. අභිනිවේෂ පරාමාසය. අන්න ඒකේ පාසිය. පළවෙනි පියවර. ඒක නතර කරන්න. මේ ආස්වාදේ නෑ කියන්නේ නේද? මේ රූපේ සැප නෑ කියලා සැප නතර කරන්න කිව්වා. මේ ඉස්සෙල්ලම කිව්වා දික්ටි සහගත පැත්තෙන් අභිනිවේෂ පරාමාසය නැති කරගන්න. අභිනිවේෂ පරාමාසයේ දැන් රූපේ කැමැති වෙන මට්ටමට ඕනවට වැඩි වැටිලා මේ පැත්තෙන් ප්‍රියමනාප රූපම හොය යන්න එපා. ඇහැ සංවර කරගන්න මේ මට්ටමේ. ඒ ඇහැ සංවර කරගන්න කිව්වේ වැදගත්ම දේ අර අපි මෙච්චර කතා කරන ඉගෙනගත්තු සංවරයට අනුව ඒ සංවරය බොහොම తాවකාලිකයි. බැලුම් බෝලේ වතුර යටේ වගේ ඒ සංවරය. මේ නුවණ නැති වෙන්න පුළුවන් නුවණක් නෙමෙයි. මේ නුවණ ඉස්සරහට තිබ්බ අලිය ආයේ කවදාවත් පස්සට එන්නේ නැහැ. ඒකයි දිත්තේ දිත්තමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත ඔච්චරයි කියන්නේ. ධර්ම අවබෝධය වෙලා ඉවරයි.
ඒ ටික විතරයි අඩුව තිබ්බ පේන්න. එතෙන්ට එනකන් නුවණ පිළිලා. ඒ කාරණාවත් එක්කම නුවණ ගෙනියන්න පුළුවන්කම තිබුණා. ඒ මට්ටමට වැඩිලා. හරිනම් මේ ටික අතහැරිලා තියෙන්නේ. නුවණේ ලක්ෂණය අතහැරෙන බව නැති එක. අනිත් කුසලයේ ලක්ෂණය අතහැරෙන බව. ඒක නිසා ඇහැ සංවර කරගන්න හදන අනිත් ඔක්කොම ක්‍රම අපිට අතහැරෙනවා. ඒක හොඳට මතක තියාගන්න යුතු දෙයක්. කොච්චර මුළු ජීවිතාන්තය දක්වාම දසසිල් සමාදන් වෙලා හිටියත් ඒ දසසිල් සමාදන් වෙන බව අපිට අතහැරෙනවා. මරණයත් එක්කම අතහැරෙනවා. ඒ කරපු දුරුද්දක් විතරයි. ඒක දුරුද්ද එතනින් එහාට නෑ. ඒ දුරුද්ද එතනින් එහාට පවතින්නේ. හැබැයි වඩපු නුවණ ඇති වුණ නුවණක් තියෙනවා නම් ඒ නුවණ ඒක නැති වෙන්නේ. ඒක ඊළඟ ජීවිතේට තියෙන එකයි සෝවාන් ආරයන් නම් ඊළඟ ජීවිතේදී සෝවාන් ආරයන් නැත් වෙන්නේ. නැත්නම් සෝවාන් බව පිළිගන්න බෑ පොඩි ළමයා ළඟ තියෙනද? පිළිගන්නේ ඒ නුවණ එතනදිත් නුවණම තමයි. ඒ නුවණ එතනදිත් ප්‍රඥාවම තමයි. ඒක වෙනස් වෙන්නේ. ඒක නිසා දැන් අපිට හැම වෙලාවකදීම මූලිකම දේ මේ දිට්ඨිය දුරු වෙන පැත්තට ඇහැ සංවර කරගන්න ඕනේ. හැම වෙලාවකදීම ඉස්සෙල්ලා ඇහැ සංවර විය යුතුයි. අතන එපා කියනවනේ මේ එතනින් සංවර වෙන ගමන් ඒ සංවරයේ ඉක්මවා යන සංවරයක්. කොටින්ම නැත්te දීතවාදිත විසුද්ධ දර්ශනයකම රූපේ විසුද්ධ දර්ශන හැම නොවේ ඉතින් මොකද මේක වැඩි විහිළුවක් වෙන්නේ නැහැ. මේ පැත්තේ විහිළුවට වැඩි විහිළුවක් වෙන නැහැ. මෙහි විහිළුව දකින්නේ මෙහි තියෙන ඊට වඩා විහිළුව නොදන්න නිසා. මෙහි තියෙන ඊට වැඩි විහිළුවක්. නැති දේ ඇති හැටියට හදාගෙන විඳින්න හදන මේ දේ විහිළුවක් නෙමෙයිද? අපි විසුද්ධ දර්ශනයේ ඇයි විහිළුවක් හැටියට ගන්නෙ? නැති චරිතයක් ආරූඪ කරගෙන කෙනෙක් රඟපානවා. නැති චරිතයක් ආරූඪ කරගෙන ටෙලිනාට්‍යයක් හෝ විහිළු දෙයක් සිද්ධ වෙන්නේ මොකද්ද? Tamanta නැති දෙයක් තව කෙනෙක් ආරූඪ කරගෙන ඒ කෙනා රඟපානවා. එහෙම නැත්නම් මේ නැති දේ ආරූඪ කර ගැනීමත් එයාට වරදිනවා. ඒ දේ මත අපි මෙහි හිනා වෙනවා. දැන් මේ විසුද්ධ දර්ශනය තුල තියෙන්නේ මොකද්ද? විහිළු දැකීම තුල නැති දෙයක් ඇති හැටියට ගන්න එක. ඒ විසුද්ධ දර්ශනයම නෙමෙයිද මේ තියෙන රූපي බලනකොට මේ නැති දේ ඇති හැටියට අරගෙන පුද්ගල භාවය හදාගෙන තමන්ම තරහ ඇති කරගෙන තමන්ම ඉන්නවා. ඒක තමයි ඒ විහිළු දැක්ම තමයි ලක්ෂණය. ඒක බාල බව. ඊ ධර්මකාරයෝ මතක් කළා මේ දානකට ගියපු වෙලාවකදී පුංචි ළමයි දෙන්නේ සෙල්ලම් කරනවා. ඉතින් දාන වෙලාවෙදී මේ ඉස්සරහ බණ කියන්නේ යනකොට ටෙඩි බෙයාර දෙන්නෙක් තියාගෙන දීප දෙනෙක් තියාගෙන සෙල්ලම් කරනවා. ඉතින් ටිකක් වෙලා යනකොට එක ළමයි ගත්ත ඔක්කොම ටික. දැන් අනිත් ළමයාට නැහැ. දැන් අනිත් ළමයාට නැති නිසා එයා මොකද වෙන්නේ? තරහ වුණා අනිත් කෙනාට එක්ක. දැන් අනිත් ළමයාට ඕනේ මෙයාව ඇදලා ගන්න. ඉතින් ආපහු පොඩ්ඩක් අතට ගන්න පුළුවන් තැනට හිමීට ලං කරනවා. අර ළමයා මොකද කරන්නේ? එහාට කළා දාලා අහක බලාගෙන වියුම් බලාගෙන ඉන්නවා. දැන් තරහ වෙලා පස්සෙන් පස්සට යන ලං කරනකොට තව ටිකක් පස්සට යනවා. දැන් ඇත්තටම ඒක දිහා බලාගෙන ඉන්නකොට වැඩි හිටියේ මේක තමයි බාල බව. නමුත් එයාට ඒක බාල බවද? එයාට ඇත්තටම තියෙන ප්‍රශ්නේ මගේ ටෙලිග්‍රෑම් මෙයා ගත්ත දැම්මට නෑ. ඒක නිසා මම තරහයි මෙයාත් එක්ක. මම තරහයි ඒක නිසා අපෝ මෙයා එපා දැම්මට. මේව ඕනෙත් මෙයා ඕනෙත් මට මොකුත් එපා දැන්. මම ඉන්නවා මගේ පාඩුවේ. ඒක තමයි යා දකින්න විකල්පේ. ඇත්තටම එයාගේ ජීවිතේ ඒකනේ විකල්පේ. ඒ බාල බවම තමයි අපේ ජීවිතය තුළත් තියෙන්නේ. තව කෙනෙක් එක්ක ගැටෙනකොට ඒ බාල බවමයි තියෙන්නේ. අපෝ ඔය පුද්ගල භාවයේ කෙලින්ම එපා කියනවා. එතකොට අපි පුද්ගලයාම අයින් කරලා දාන්නේ ඒ බාල බවමයි අපිත් කරන්නේ. අරක බාල ලක්ෂණය කියලා පේනවානේ පොඩිකම කියලා. මේක පේන්නේ නැහැ. ඇයි අර නැතිදී ඇති හැටියට හදාගෙන එයා දැන් හදාගත්ත ආරෝපණය කරගත්ත තරහකින් එයත් ඉන්නවා. ඒක අපිට පේනවා අහගෙන බලන් ඉන්නකොට ඒක තමයි පොඩි ගතිය කියලා, බාල ගතිය කියලා. මේ බාල ගතියම තමයි මේ තියෙන්නේ. මේ රූපය අවනාප රූපයක්. අපෝ මෙයා එපා. මේ රූපය ආශ කරන රූපයක්. ඔයා එන්නේ. දැන් කැමැත්ත අකමැත්ත ලෝකෙ තුල ඇයි තියෙන්නේ? රූපේ ඇත්ත කරගත්ත බව මත. ඒක නිසා චක්කු ඉන්ද්‍රිය සංවර සංයුතෝ විහෙරතෝ
චක්කු ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කිව්ව මොකක් සඳහාද? ආශ්‍රව උපදින්න නැති වෙන්න. ඇහෙන් ඇති වෙන ආශ්‍රව ටිකක් කාමාශ්‍රව, භවශ්‍රව, දිට්ඨාශ්‍රව නැ අවිද්‍යාශ්‍රව. දැන් දිට්ඨාශ්‍රවය කියන්නේ අවිද්‍යාව. දැන් අවිද්‍යාශ්‍රව හැම වෙලාවකදීම දිට්ඨාශ්‍රය දුරු කරලා කියන මට්ටම කතා කරනවා නේ. මොකද මේ ආශ්‍රව ප්‍රහාණය කරන ටික සෝවාන් මාර්ගයට කලිනුත් තියෙනවා. ඒකයි අතනින් අපි සත්‍ය ඥානය කියන එක යටතේ මුලික වශයෙන් කතා කළේ. මොකද සත්‍ය ඥානය තුළ දර්ශනයයි ඇති කරන්නේ, දර්ශනය තුළ නැති වෙන්නේ දර්ශනීය පැත්තේ වරද්දලා හදන ආශ්‍රව ටික. ඒකයි කතා කරන්නේ. තාම අවබෝධ කරගත්ත මට්ටම කියලා නෙමෙයි. එතකොට මෙතනදී දැන් ඇහැ සංවර කරගන්නකොට හැම වෙලාවකදීම එයාට මෙන්න මේ විදිහට රූප පැත්තට පතිත වෙන රූපෙ මතට වැටෙන විදිහේ ආශ්‍රව ටික නොහට ගන්න විදිහට මානසිකාරයක් කරන්න වෙනවා. දැන් රූප පැත්තෙන් සංහාව නැති කරන්න හදනකොට අවිද්‍යාවසවේ නැති වෙනවද? කාමාසවේ නැති කරන්න පුළුවන්. අවිද්‍යාවසවේ නැති වෙන්නේ නැහැ. භවසවේ නැති වෙනවද? භවසවේ නැති වෙන්නේ ඒ රූපේ තියෙනවා. තියෙන බව මත කාම භවයේ සතර මහා ධාතුවේ රූපේ දකින්න ගැතිය තියෙනවා, භවසවේ තියෙනවා. දැන් ඒ නිසා කාමාසවේ නැති වෙනවා. කාමයේ ඇති වෙන්නේ නැහැ. ඒ නොදකින්න රූපේ පැත්තෙන් කාමයේ ඇති වෙන්නේ නැහැ. කාමාසවේ නැති වෙනවා. නැති වෙනව නෙමෙයි යට වෙනවා. භවසවේ අවිද්‍යාවසවේ තියෙනවා. දැන් ආශ්‍රව ටික සම්පූර්ණ වුණේ නේදුනේ? ඒකයි සීලයේ පැත්තෙන් හෝ ඔය පැත්තෙන් ආශ්‍රව නැති කරන්න බෑ. ඇහැ සංවර කරගන්න. ඇහැ සංවර කරගන්න කියලා කියන්නේ ඇහෙන් පතිත වෙන්න එපා රූපේ පැත්තට. හැම වෙලාවකදීම හොඳට දකින්න රූපේ දකින්න මොහොත වෙනකොට තමන්ගේ මනස තුළ ඇති කරගන්න ධර්මතා ටික. මෙහි පුද්ගල භාවය ඇත්ත කරගන්න එක. ප්‍රියමනාප රූපේ උපදින්නේ මෙහි. ප්‍රියමනාප රූපේ උපදින්නේ මෙහි. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා සංහා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇස ලෝකයේ ප්‍රිය රූපයි මధుර ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. මෙතනයි සංහාව හටගන්නේ, මෙතන නිවිසමානා නිවිසති. ඇහැ ළඟයි හටගන්නේ සංහාව. ඇහැ ළඟ සංහාව හටගන්නවා කියේ කොතනද? ඇහැ පනවනවද රූපෙන් තොරව, රූපේ පනවනවද ඇහෙන් තොරව? නෑ. ඇහැ රූපේ ඇති කල රූපේ ඇති කල. ඇහැ රූප දෙක ඇති බවේ ලක්ෂණය මොකද්ද? මේ රූපය ගැන දැනුම ඇති කරන බව. මෙතනයි සංහාව ඇති කරන දේ. මොකද අතනදී අපිට පය ගහලා ඉන්න තැන දකින්න බෑ. එතන සංහාව හටගන්නෙත් නෑ, නිවන්නත් බෑ. ඇයි ඒක අපි ජීවත් වෙන තැන. අපි කරන වැඩේ නොකර ඉන්න වෙන්නේ අපි මේ පය ගහලා ඉන්න තැන නෙමෙයි. දැන් වැඩේ මේ පොත මට ගන්න පුළුවන්, පොත තියන්න පුළුවන්. දැන් මේ පොත ගැනීම හෝ තැබීම හැම වෙලාවකදීම තියෙන්නේ බාහිර මේ පැත්තේ. ඉන්න තැන නෙමෙයි මේ. ඉන්න තැන වෙනම සිද්ධියක්. ඉන්න තැන ටික නැතුව මේ කරපු සිද්ධිය වෙනම දෙයක්. දැන් මේ කියන්නේ මේ සිද්ධිය නැති කරන එක කියන්නේ. පොත ගන්න එක තබන එක ගැන මේ කතා කරන්නේ. මොකද මේ ටික ජීවිතේ වෙලා මට මේ ක්‍රියාව කරන්න මේ ටික වැය වෙලා දැන් මේ වැය වුණු තැන ගැන කතා කරන්නේ නැවත ඒක වෙනස් කරන්න බෑ. ඒක නිසා දැන් මේක වෙනස් කරන්න බැරි නිසා හැම වෙලාවකදීම ඇහැ ගැන දැනුමක් ආවේ, රූපය ගැන දැනුමක් ආවේ තමන්ගේ මනස පැත්තේ. එතකොට චක්කුල් ලෝකයේ පිය රූපං සාත රූපං ඇහැ ලෝකයේ පිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. මෙතනයි සංහාව හටගත්තේ. දැන් සංහාව දුරු කළ යුත්තේ එහෙමයි. කොහොමද සංහාව දුරු කරන්න වෙන්නේ? මෙන්න මේ මානසිකාරයෙන්. සංහාව දුරු කරන විදිහට පවත්වන මේ මානසිකාරයෙන් අපිට දැන් රූපය ගැන විදර්ශනා නුවණක් පවත්වන්න වෙනවා. රූපය ගැන අපිට දකින්න වෙනවා තමන්ගේ මනස තුළම හදාගෙන මනසම විඳලා නිරුද්ධ වෙන ධර්මතාවය ගැන. අපි කතා කළා කෝප්පි කියලා මෙහිම හදාගත්ත ටික විඳින අපි එළියට පතිත කරලා මේ කෝප්පේ එළිය කියලා ඇඟිල්ල දික් කරාට තමන්ම විඳලා තියෙන කියලා. කෝප්පේ ඇති බවට ගැනීම තුළ අපිට පේන්නේ කොහෙද? තමන්. අපි ඇති කරගන්නේ කොහෙද? තමන්. කෝප්පේ දකින්නවා කියන ක්‍රියාව තුළ කෝප්පේ තියෙන බවට ගැනීම තුළ මේ ඇති කරගන්නේ තමන්ම ඇති කරගෙන තියෙන්නේ.
තමන්ව ඇති කරගත්ත සිද්ධිය තුලයි හැම වෙලාවකදීම කෝපය ඇති වෙන්නේ. තමන්ව ඇති කරගත්ත දේ තුලයි. ඒක තේරුණාද ඒක බොහොම තේරුම් කාරණා. ඒ කියන්නේ කෝපයෙන් තොර තමනුත් තමන්ගෙන් තොර කෝපයෙන් දකින්න එපා කියලා කෙටිම මේ කියන්නේ. හැම වෙලාවකදීම කෝපය කියන්නේ තමන් කියන්නේ කෝපය. එතකොට ওই විදිහම දිට්ඨියක් තියෙනවා. දිට්ඨිය ටික බලමු සයික්වටක් කියන්නේ. මේ විදිහම දිට්ඨියක් තියෙනවා. තන් ජීවන සංසාරික. ඒකමයි ජීවේ ඒකමයි ශරීරය. ඒ කියන්නේ මේ කෝපේ ජීවයයි මේ කෝපේ ශරීරයයි කියන මේකම නෙමෙයි මේ කතා කරන්නේ. නැත්නම් මේ රූපේ ජීවයයි මේ රූපේ ශරීරයයි කියලා නෙමෙයි මේ තියෙන කෝපේ කියලා කියනවා නෙමෙයි. කෝපේ අරමුණු කරන මේ ධර්මතාවයේ තුලයි තමන් කියන බව තිබුණේ. තමන් ඉන්න බව ඒ වෙලාවකදී තමන් කියන වෙන කොහෙවත් ඉඳලා වෙන පැත්තකින් තමන්ව නියෝජනය කළා තමන් කෝපේ හිතුවා නෙමෙයි. කෝපේ හිතන බව තුලයි තමන් හිටියේ. කෝපේ හිතන බව තුලයි තමන් හිටියේ. කෝපේ හිතන බව නිරුද්ධ වෙනකොටම වෙන දෙයක් හිතනකොටම තමන් නිරුද්ධයි. එතකොට වෙන තැනක එතකොට වෙන තමන් කෙනෙක් ඉන්නේ. ඒකයි මේ තමන් නෙමෙයි කියලා කියන්නේ මෙතන අතහැරලා වෙන ටිකක් උපාදාන කරගත්තාම මෙතන ඉන්නේ වගේ වෙලා අපිට. මෙතනින් මැරලා ගිහිල්ලා වෙන රූපයක් උපාදාන කරගත්තාම එතකොට ඒක මම වෙලා. එතකොට මේ වෙන කෙනෙක්. ඊට සාපේක්ෂව මේ වෙනත් කෙනෙක් වෙලා. ෆොටෝ එකක් පෙන්නලා ලැබුවොත් එහෙම මම නම් දන්නේ නැහැ කියයි. අපිව කරපු දෙයට අපි කියයි මේක ආත්ම 3-4කට කලින් ෆොටෝ එකක් පෙන්නලා ලැබුවොත් එහෙම මේ කවුද කියලා අපි නම් දන්නේ නැහැ කියයි. එතකොට ඇයි නොදන්නකම? මේක කිසිම පුද්ගල භාවයකට සම්බන්ධතාවයක් නොතිබුණු නිසා. පුද්ගලයා ජීවත් වුණේ කොතනද? ඇහත් එක්කම ඉපදුන ඇහැ නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වුණා. ඇහත් එක්ක ඉපදුන ඇහත් එක්කම නිරුද්ධ වුණා කියනකොට මේ මනසත් එක්කම ඉපදුනා. ඇහැ ගැන නිමිති ටික හට ගන්නකොටම පුද්ගලයා ඉපදුනා. ඇහැ ගැන නිමිති ටික නිරුද්ධ වෙනකොටම පුද්ගලයා නිරුද්ධයි. අය වෙන තැනක දකින්න එපා. ඇසකන නාසය දිව ශරීරය කියන අන්න ওই ධර්මතා ටික ආවරණය වෙනකොට පුද්ගලයා ඉපදිලා පුද්ගලයා නිරුද්ධ වෙනවා. දැන් ගැටෙන්න පුද්ගලයා හම්බෙයිද ලෝකේ? ගැටෙන්න පුද්ගලයා වෙනම හම්බෙන්නේ තමන්ගෙන්තර වෙන පුද්ගලයා හම්බෙන්න විදිහ නෑ. හොඳට අමනාප පුද්ගලෙක් මතක් කරගන්න බලන්න. තමන්ට වැඩිපුරම තරහ තියෙන කෙනා. දැන් ওই තරහ තියෙන කෙනා කියලා මතක් කරගත්තේ තමන්ගේ හිත නෙමෙයිද? තමන්ගේම හිත. දිට්ඨිය තමයි හැම වෙලාවකදීම නෑ මේ කෙනා එළි ඉන්නව තමයි කියලා හිතන්නේ. ඒක දිට්ඨිය. ඇත්තටම අපි අසුරු කරන්නේ තමන්ගේම මනසේ ලක්ෂණය. කෙනා කියලා හිතාගෙන ඒ කෙනා අසහමෝට එනකොටත් අපි අසුරු කරන්නේ අපේ මනස. ඒකයි මේ මනෝවිඤ්ඤාණ නැමැති තැනකින් පොඩ්ඩක්වත් එළියට ගිහිල්ලා නැහැ කියලා කියන්නේ. අපි අපේ මනසම අසුරු කරන බව තුළ ජීවත් වෙන්නේ. මේ පුද්ගලය හැම කෙනෙක්ම අපි අසුරු කරනවා කියන තැනක මේ පුද්ගල භාවය ඇත්ත කරගෙන තියෙන්නේ අපි අපේ මනස ඇත්ත කරගත්ත බව තුළ. එතකොට මේ මනස ඇත්ත කරගත්ත බව නැති වෙන බව දැක්කොත් මෙතනම ඉපදෙන මෙතනම නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරගන්න. එයාට රූප පවතින බවට ගෙනල්ලා දීලා නැහැ. රූපය ඇති බවට ගෙනල්ලා දීලා නැහැ. එයාට රූප නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියනවා. දැන් අන්න ඔය නිරෝධය සාක්ෂාත් කරන බවට තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පැනෙන්නේ හැම වෙලාවකදීම ප්‍රතිපදාව දෙන්නේ. ඒක නිසා චක්කු ඉන්ද්‍රිය සංවර සංගතෝ විහෙරතෝ ඇහැ සංවර කරගෙන වාසය කරන කෙනාට යම් ආශ්‍රව කෙනෙක් උපදිනවා නම් හේදාකාර පරිදාහයෝ වෙත්නම් අන්නේ දේ උපදින්නේ නැති විදිහට මෙනෙහි කරන්න කියලා කියනවා. දැන් එතකොට අන්න ඒ මෙනෙහි කිරීම අපේ ජීවිතයට එන්න බෑ මේ ධර්මතාව ටික අනුව ඉන්නවනම්. දැන් කවුරුත් තරහ වෙන්න බෑ. දැන් කාටවත් පරිපූර්ණ වස්තු වලට ආශ කරන්න බෑ. අපෝ මම කැමතිත් නෑ අකමැතිත් නෑ මට ගානක් නෑ එයා මෙහි මම මෙහි කියන්න බෑ. හරි? මේ කොහෙන් කිව්වත් අපි දන්නවා රූප දැක්කට වැටිලා අපේ මානසික ලක්ෂණයක් ඇත්ත කරගෙනයි මේ ජීවත් වෙන්නේ කියලා. ওই ලක්ෂණය නොදන්නකම් නිවන් දකින්න හදන්නේ නැහැ. ওই ලක්ෂණය නොදන්නකම් නිවන් දකින්න නම් හිතන්නේ නැහැ ඒක බොරුවක්.
එතකන් හිතා ගන්න සසර ළඟයි, සසර ජීවිතේ උපදින්න හේතු ටික එහෙමමයි, ගති දෙකක් කිව්ව ගති දෙක ළඟමයි, ඒ ආස්වාද එකයි, දිට්ඨි එකයි, ගති දෙකයි කිව්වා. නිරේහෝ තිරස්චාන ගතිය කිව්වා. ගති දෙකයි, ගති දෙක උරුමයි, මේ දෙක ළඟ තියාගෙන ඉන්නේ. ඔය ලක්ෂණේ තියෙනකන් හිතාගෙන ඉන්න. එතනින් එහාට දෙයක් නැහැ. ඔය ගති දෙක නැති කරගන්න ඕනේ නම් රූපේ දකින්න එපා, කැමති විදිහට, අකමැති විදිහට, කැමතිත් නොවන අකමැතිත් නොවන විදිහට, උපේක්ෂා සහගත විදිහට හැම වෙලාවෙම ඇත්ත ඇති දකින්න. රහතන් වහන්සේට තියෙනවා චලන්න සමන්නාල උපේක්ෂාව. ආයතන හයේම උපේක්ෂා සහගතයි. ඒකත් කියන්නේ උපේක්ෂයි කියලා තමයි. ඇයි උපේක්ෂයි කියන්නේ? ලෝභ වශයෙන්, සංඛා වශයෙන් පතිත කරන්නත් රූපයක් නැහැ, ගැටෙන්න අමනාප වෙන්නත් රූපයක් නැහැ, උපේක්ෂා වෙන්නත් රූපයක්. ඒ තුලක් තියෙන උපේක්ෂාව. මේ උපේක්ෂාව අවිද්‍යා සංපස්සයයි අපිට ඇති වෙන උපේක්ෂාව, අතන උපේක්ෂාව විද්‍යාවෙන් හදපු දෙයක්. ඒ පතිත වෙන්න තරක් නැහැ. දැන් මේ ඡායාව පතිත වෙන්න ඉවක් නැහැ. ඉවක් නැති නිසා ඡායාව තියෙන්නේ. දැන් නොපෙනෙන බවට ගිහිල්ලා. ඒක නිසා දැන් රූපේ නොහට ගන්න බවට පත් කරපු, අනුත්පාද බවට පත් කරපු රහතන් වහන්සේට කවදාවත් දෙයක් හට ගන්න බවට ගිහිල්ලා නැහැ. හැමදාම ජාති නිරෝධය කියන තැන සාක්ෂාත් කළා. ඉපදිලා ඉන්නකොටම ජාති නිරෝධය කළා. මේ අද අපිට පුළුවන් ජාති නිරෝධය කියන තැන සාක්ෂාත් කරන්න. ඉපදීම නැති කරන්න පුළුවන්. මේ දැන් ඉපදීමේ නැති බව මිදින්න මරණකම් ඉන්න ඕනේ. ඉපදීම නැති බව විඳින්න හරිනම් මරණකම් ඉන්න වෙනව නෑ ඉතින්. මරණොත් ඉපදී මේක විඳින්න වෙන්නේ නැහැ කවදාද? ඒක මැරිලි ඉවරනේ. උපදින්නේ නැහැ කියන එක විඳින්නේ. ඒක එතනින් විඳින්න පුළුවන් ජාති නිරෝධයක් ගැන නෙමෙයි මේ ශාස්ත්‍රයේ කතා කරන්නේ. මේ දැන් ජාති නිරෝධය උපදව ගන්න. මේ දැන් මේ මොහොතේ ජාති නිරෝධය උපදිනකොට අර අපි එඳපු සතහන තුල මතක් කරගන්න කෙලවරින්ම දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගන්න බව තුල නැවත ඒ මොහොතේ ස්කන්ධ හදාගන්න හේතු ටික නැති කරලා එළියෙන් හදාගන්න කෙනෙක්ව සැප කරගන්නත් දුක් කරගන්නත් උපේක්ෂා සාගත කරගන්නත් එළියේ කෙනෙක්ව උපද්ද ගන්නෑ. උපද්ද ගන්නෑ කියන්නේ කෙනෙක් නැත්තම් මෙහෙත් නෑ. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් නම් Taman කියලා හම්බෙන්නේ. එයාට කැමති වෙන්නත් අකමැති වෙන්නත් උපේක්ෂා සාගත වෙන්නත් එළියේ කෙනෙක් හම්බෙන්නේ නෑ. නොහට ගන්න බවට ගිහිලා ඒක කියන අනුත්පාදේ කියලා. කෙනෙක් නොහට ගන්න බවට ගිහිලා. කෙනෙක් දකින්න නම් ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන බවක් නම් තියෙන්නේ. මෙහි ආත්මවාදයක් තියෙද මෙහි තමනුත් නෑ. තමනුත් නොහට ගන්න බවට ගිහිලා. දැන් ජාති නිරෝධය නෙමෙයිද මේ සාක්ෂාත් කරලා තියෙන්නේ? ජාති නිරෝධය. ලෝකයේ දුක් විඳින තැනක දුක උපද්ද ගන්න තැනක් නැතුව ඉන්නේ. ලෝකයේ මහායින් hina වෙන තැනක hina වෙන්න දෙයක් නැතුව ඉන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිකරුණේ hina පහල කළේ නැහැ කියන එක අහන්න දෙයක්ද? බුදුරජාණන් වහන්සේ යම් හේතුවක් නැතුව රහතන් වහන්සේ hina පහල කරන්නේ නැහැ කියලා කියන්නේ හේතුවක් නැතුව. හේතුවක් ඇති කල්ලිමයි hinaවක් පහල කරන්නේ කියලා කියන්නේ පිළිම වෙන කාරණය නෙමෙයි. ඒ ලෝකේ දැකමයි ජීවත් වෙන්නේ. හැම වෙලාවක එළඹ සිටි නුවණක් තියෙනවා. ජීවිතයේ හැම ඉරියව්වක් ගැනම හැම ධර්මයක් ගැනම එළඹ සිටි නුවණකින් ජීවත් වෙනවා. අන්න ඒ විදිහට රූපේ පැත්තෙන් ඉන්න, රූපේ පැත්තෙන් වාසය කරන්න ආශ්‍රව ධර්මතා ටික නොහට ගන්න විදිහට. එතකොට හැම වෙලාවකදීම ඒ තුල ඇති වෙන්නේ ලෝකෝත්තර දර්ශනය. ලෝකෝත්තර දර්ශනයේ මතයි ওই විදිහට නම් ඇහැ සංවර කරගන්න වෙන්නේ. මොකද මේ කතා කරන්නේ සබ්බාසව සංවර පරියායන් නෝ. මොකක් හරි කරලා ඉන්න එක නෙමෙයි, ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න. ආශ්‍රව ධර්මතා ටික දුරු වෙනා නිවන යාමයි. මේ නිවන් දකින්න අවශ්‍ය දේ කතා කරන්නේ. මේ ටික නැතුව හිතන්න එපා නිවන් දකින්න පුළුවන් කියලා. මේ ටික නැතුව මේ ටික එපා කියලා යම් කෙනෙක් නිවනක් පනවනවා නම් අනිවාර්යයෙන්ම එයා වෙනම සම්මා සම්බුද්ධයි කියන්න වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට එහා ගියපු දෙයක්. ඒ නිසා මේක තමයි ආශ්‍රව ධර්මතා සංවර කරගන්න
පරියාය ක්‍රමය. ඉතින් ඔය ආශ්‍රව ධර්මතාව ටික ඔය විදිහට සංවර කරගන්න නැතුව වෙනස් ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒකයි ඔය සූත්‍රයෙන් එහාට නොගොස් තව කාරණාත් අදාළ කරගෙන මේ පොත්තික අරගෙනම ඇවිල්ලා කියන්නේ ඒ කාරණාව මේකයි. හදිසියක්ම බලා ගන්න පුළුවන් මෙන්න පොතේ මෙතන තියෙනවා මේ පොතේ මෙතන තියෙනවා මේ කාරණා ටිකයි. දැන් මේ ගැලපුවේ ඒකයි මෙතන තියෙන ආස්වාද දිට්ඨියයි. දිට්ඨිය වස්තුව නෙමෙයි වස්තුව දිට්ඨිය නෙමෙයි. ඒකවල දිට්ඨිය වෙනම දෙයක් වස්තුව වෙනම දෙයක්. ඒ නිසා දැන් මෙතනදී ඇහැ සංවර කරගන්න කියනකොට දිට්ඨිය පැත්ත දුරු වෙන විදිහට ඉස්සෙල්ල ඇහැ සංවර කරගන්න. එතකොට ඇහැ සංවර කරගෙන ඊට පස්සේ එළිය පැත්තට මේ දාලා බලන බව නැති කරගන්න කියලා කිව්වේ ඒකයි. එතකොට මේ ක්‍රමවේදය කතා කරනකොට අපි මේ කතා කරන්නේ ප්‍රතිපදාරේ සත්‍ය නැතිනම් මාර්ග සත්‍ය සම්මා දිට්ඨිය කියන තැන තියෙන ලක්ෂණ ටික තමයි මේ කතා කරන්නේ. ඒකයි සමුල් දවසේ මතක් කළේ මේ චතුරාර්ය සත්‍යයට මේක වෙනම ගලපන්න දෙයක් නැහැ. මේ කතා කරන හැම දෙයකම මේ මාර්ගයට අදාළ කාරණා ටික තමයි කතා කරන්නේ. වෙන මාර්ගයකට නෙමෙයි මාර්ග සත්‍යයට අදාළ කාරණා ටික. අපි එදා දැනගත්තනේ මාර්ගයක් තියෙනවා මාර්ග සත්‍යයක් තියෙනවා මාර්ගයේ එකක් මාර්ග සත්‍ය තව එකක්. ඇහැ සංවර කරගන්නකොට තියෙන මාර්ගය මොකද්ද? ඇහක් තියෙනවා රූපෙත් තියෙනවා රූපේ තියෙනකොට ඇහි සංවර වෙනවා ඒක මාර්ගය. සමතේ පැත්තෙන් අපි සංවර කරගන්නකොට අර අපිට ඇති කරගatiya යුතු ධර්මතාව ටික උගන්වන ධර්මතාව ටික ඒ ඔක්කොම මාර්ගය. මාර්ගය නෙමෙයි කියන්නේ. හැබැයි මාර්ග සත්‍ය නෙමෙයි. මාර්ග සත්‍ය හැම වෙලාවකදීම සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන විදිහට තියෙනවා. එතකොට මේ කිසිම දෙයක නොතවරෙන විදිහට ඇති බවට හම්බ වෙන්නේ නැති විදිහට තියෙන ඕනේ මාර්ග සත්‍ය. එතකොට ඇහැ සංවර කරගන්න එකත් මාර්ග සත්‍ය තුල පනවන්න ඕනේ. ඒකයි චතුරාර්ය සත්‍යයට බහලන න්‍යාය ඉගෙන ගන්න කියලා මතක් කළේ යමක් ප්‍රකරණයේදී දැන් ඕනම කාරණාවක් ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ මාර්ගයේන මාර්ග සත්‍යය. කෙනෙක් මාර්ගයක් පනවනකොට ඕගොල්ලන්ට හිතන්න තියෙන දෙයයි. මේක මාර්ගයේද මාර්ග සත්‍යයේද? මාර්ග සත්‍ය සාක්ෂාත් කරොත් නිවනට යන්න පුළුවන්. මාර්ගය සාක්ෂාත් කරන්න ගියොත් මාර්ගය කරන්න ගියොත් නිවනේ බාහිර වෙනස් තැනකට යන්න පුළුවන්. ඒක නිසා මාර්ග සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පනවන්නේ. ඒක නිසා ඕනම තැනකදී දැන් මේ ලක්ෂණ ටික ජීවිතේ තියාගන්න. ලක්ෂණ ටික කියන්නේ මේ නිර්ණායකය මේ සැලැස්ම ජීවිතේ තියාගන්න මොකද්ද මාර්ගය මොකද්ද මාර්ග